නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. මෙතෙක් අපි කතා කරේ චිත්තජ රූප සම්බන්ධයෙන්. සිත නිසා හටගන්න රූප සමූහයක්. එතකොට ඒ චිත්තජ රූප ගැන කතා කරගෙන එනකොට අපි චිත්තජ රූප වර්ග 15ක් තියෙනවා. එයින් විශේෂයෙන්ම අපි අපේ කායික ක්‍රියාවන් සිද්ධ කිරීම සහ වචන කතා කිරීම කියන මාතෘකා දෙකේදී කායික ක්‍රියාවන් සහ වචන කතා කිරීම කියන මාතෘකා දෙකේදී අපි විශේෂයෙන්ම අවශ්‍ය වෙන චිත්තජ රූපයක් තමයි මේ විඤ්ඤාති රූප කියන එක. වචන කතා කිරීමේ සහ කායික ක්‍රියා සිද්ධ කිරීමේ. ඉතින් විශේෂයෙන්ම අපේ සිතැඟි පරිදි අපිට කායික ක්‍රියා කරන්න පුළුවන් වෙන නිසා වචන උච්චාරණය කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන විශේෂ රූප දෙක නිසා. ඒකෙන් විශේෂයෙන් මේ විඤ්ඤාති රූප දෙක තවත් විදිහකට ගත්තොත් ආත්ම දෘෂ්ටියට හේතු වෙනවා. විශේෂයෙන් කාරක දෘෂ්ටි කියන එකට. කාරක දෘෂ්ටි වර්ග දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. සාංශාරික වශයෙන් ගත්තම කුසල අකුසල් කරන කෙනා සහ විපාක විඳින කෙනා සම්බන්ධයෙන් කම්මස්සකාරකෝ නැත්ති විපාකස්සක වේදකෝ කියලා ඒ දක්වලා තියෙන්නේ ඒ කාරක දෘෂ්ටියේහි දෘෂ්ටියෙන් ගන්න අදහස වැරදි කියන එක. ඊට පස්සේ අනිත් එක තමයි අපි ක්‍රියාත්මක වෙනකොට අපේ සිතට අනුව කායික ක්‍රියාවන් සිද්ධ වෙනවා. වාචසික ක්‍රියාවන් සිද්ධ වෙනවා කියන එක තවත් කාරක දෘෂ්ටිය. ඒකට අපි සත්ත්ව දෘෂ්ටිය කියලාත් කියනවා. සත්ත්ව දිට්ඨිය කියලා. සත්ත්ව භාවය. ජීව දෘෂ්ටිය, සත්ව දෘෂ්ටිය, ආත්ම දෘෂ්ටිය කියලා මේ කඩන්න පුළුවන්. සත්ව දෘෂ්ටිය අනුව තමන්ම හිතාමතා කටයුතු සිද්ධ කරනවා. ජීව දෘෂ්ටිය කියලා කියන්නේ මුළු ජීවිත කාර්යයෙන් පුරාම එක්කෙනෙක් වශයෙන් ජීවත් වුණා කියලා කියන එක. ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ වෙනම ආත්මයක් මෙතන පවතිනවා කියන එක. ඒ වගේ දෘෂ්ටියේ තියෙන සියුම් බෙදීම් ඒ ඔක්කොම දුරු වෙන්නට අනාත්මය වඩන්නට ඕනේ, තේරුම් ගන්නට. ඒක අනාත්ම වන්නනේ ඒ විපස්සනා ඥාන වලින් දුරු වෙන අනාත්මයවත්. දැන් ජීව දෘෂ්ටි හැම දුරු වෙන්නේ නැහැ. ප්‍රබල ලෙස දිට්ඨි විසුද්ධිය. ඒක දුරු වෙන්නේ උදේවය ඥාණයෙන් එහාට ගියාම. ඒ වගේ ඒ අපි ඒවා ඉදිරියේදී පාඩම් කරමු, කතා කරමු ඒ දෘෂ්ටිය සහ අනාත්මය සහ විදර්ශනාව කියන මාතෘකාවලට එනකොට. මේකෙදී කාය විඤ්ඤාතිය කියන එක මේ පදනම තමයි හදන්න විදර්ශනාවට එන්නේ. විදර්ශනාවට එන්න පදනම තමයි මේ මූලික කොටස් ටිකෙන් අපි හදලා තියෙන්නේ. ඒතර එක තැන්වල පොඩි දේවල් කතා වෙයි. නමුත් ඒ ඔක්කොම එක තැනකට කරලා කතා කරනවා ඉදිරියේදී අපි. එතකොට මේ කාය විඤ්ඤාතිය කියන එක කාරක දෘෂ්ටියට විශේෂයෙන් බලපාන එක. තව නමක් තමයි ඒකට සත්ත්ව දෘෂ්ටිය කියලා කියන්නේ. සත්ත්ව දෘෂ්ටිය කියලා කියනවා. ඉතින් මේ විඤ්ඤාතිය කියන්නේ මොකක්ද? කොහොමද අපි ඒක තේරුම් ගන්නට ඕනේ කියලා අහුවොත් දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ රූපකයට සිතෙන් තොර රූපකයට තනිව ක්‍රියා කරන්නට බෑ. සිතෙන් තොර රූපකයට තනිව ක්‍රියාත්මක වෙන්නට බෑ. ඒක හරි දර කඩක් වගේ. නේද? රූපකය සිතෙන් තොරව නම් ඒක දර කඩක් වගේ. එවන්න අර. සිතෙන් තොර රූපකය හරියට දර කඩක් වගේ. මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ ක්‍රියා කිරීමේ ඕනකමක් නැහැ. අවශ්‍යතාවයක්. ඒ වගේම නාමකයට සිතට පමණක් වුණත් කිසිම ක්‍රියාවක් සිද්ධ කරන්නට බෑ. හේතුව කායික ක්‍රියාව. මොකද ඒකට භෞතිකමය ලක්ෂණ නැහැ. ඒ රූපයක් නෙවෙයි. ඒ නිසා කායික ක්‍රියා සිද්ධ කිරීම, වචන කතා කිරීම කියන එක සිද්ධ වෙන්නට හේතුවක් නැහැ. ඒ නිසා මේ දෙකේම තියෙනවා ලොකු ඩෙෆිෂන්සියක්. අපි කියන්නේ අඩුපාඩුවක්, නොහැකියාවන් ටික. මේ දෙක මගහරවා ගන්න දෙන්න එකතු වෙලා. හැබැයි දැන් මේ කරජ කය කියන එක ක්‍රියාත්මක වෙන්න ඕන නම් දැන් ඇත්තටම ක්‍රියා කිරීමේ ඕනකම හටගන්නේ සිතේ. ක්‍රියා කිරීමේ ඕනකම අවශ්‍යතාවයේ සිතේ තියෙනවා. අවශ්‍යතාවයක් ඇති උපමණයක ආත්මයක් කියන්නේ. ආත්මය කියන අදහස වෙනස කඩා ගන්නට ඕනේ. ආත්මය කියන අදහස කඩා ගන්නට ඕනේ. ඒකෝට තමයි අනාත්මය කියන එක හරියට ප්‍රකට කරගන්න පුළුවන්. ආත්මයේ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ අනාත්මය කතා කරන්නට ඕනේ. එතකොට අපි ගත්තම දැන් සිතේ ඇති වෙනවා ඒ ක්‍රියා කිරීමේ ඕනෑකමක්, උත්සාහයක්. විශේෂයෙන් ඒ චේතනාව ප්‍රමුඛ ධර්ම ටික. චේතනාව තමයි ඒකේ මූලිකය. ඒ ක්‍රියා කිරීමේ ඕනෑකම කියන එක. මේ ක්‍රියා කිරීමේ ඕනකම සිතට ඇති වුණාට කය මේ ක්‍රියාවෙහි යෙදවීම සඳහා සිත උපයෝගී කරගන්නේ කවුද කියලා අහුවොත් ඒවට චිත්තජ රූප කියලා කියනවා. චිත්තජ රූප යනු සිත තමන්ගේ කායිකව කය ක්‍රියාත්මක වීම සඳහා උපයෝගී කරගන්න මාධ්‍යයක්.
එක විදිහකට කිව්වොත් සියල්ලෙන් සියල්ල ඉස්සර කරා නෙවෙයි. සිතයි කයයි අතර තියෙන එක්තරා සම්බන්ධය ඇති කරන එකක් තමයි මේ චිත්තජ රූප කියලා කියන්නේ. චිත්තජ රූප තුලින් තමයි ඒ කායික ක්‍රියාවන් සිද්ධ කරන්නේ. චිත්තජ රූප වලින් තමයි කායික ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. වචන උච්චාරණය ආදී සිද්ධ වෙන්නේ. හැබැයි ඒ කායික ක්‍රියාවන් ඵලදායී වීම සඳහා ඵලදායී වෙනවා කියලා කියන්නේ අපේක්ෂිත යමක් නම් ඒක සිද්ධ වීම. හිට ගන්න ඕන කිව්වොත් හිට ගන්න ඕන නිදාගෙන ඉන්නේ. ගමන් කරන්න ඕන කිව්වොත් මේ ඇවිදින්න ඕන කිව්වොත් දිව වෙන්නේ නැහැ ඇවිදිනවා. ඒ වගේ සිතට අනුකූලව ඒ කායික ක්‍රියාවන් සිද්ධ අනුකූල වෙලා වෙන්නට ඕන. ඒ අනුකූල වෙලා වීම උඩ තමයි ඒ අපිට තියෙන වසංගයේ පවතිනවා. අවශ්‍ය පරිදි ඒකට ඵලදායීතාවය කියලා කියන්නේ. ඵලදායීතාවය කියන එකේ තියෙන්න පුළුවන් එක එක නිර්වචන. මම මෙතන අදහස් කරන්නේ බලාපොරොත්තු වුණා නම් යමක් අපේක්ෂිත පරිදි ඒ කායික ක්‍රියාව සිද්ධ වෙන්නට ඕන. එතකොට චිත්තජ රූප කියලා කියන්නේ සිත කායික ක්‍රියාව සිද්ධ කිරීමට කය යොදවන්නට ගන්න මාධ්‍ය. ඒ මාධ්‍ය තමයි චිත්තජ රූප. ඒ චිත්තජ රූපය සිතට අනුකූලව හැසිරෙන්නට ඕන. හැසිරෙන්න. ඒ හැසිරවන්නේ ඒ චිත්තජ රූපවල ඇති කරවන්නා වූ එක්තරා වෙනසක් නිසා. සිතට අනුකූලව වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස තමයි කාය විඤ්ඤාතිය කියලා කියන්නේ. ඒ වෙනස තමයි කාය විඤ්ඤාතිය. ඒක වෙනම රූපයක් නෙවෙයි. ඒ ඇතිවෙච්ච චිත්තජ රූපවල සිතේ බලපෑම කියලා මතක තියාගන්න. ඒ බලපෑම තමයි කාය විඤ්ඤාතිය කියලා. අද මාතෘකාව කාය විඤ්ඤාතිය. කාය විඤ්ඤාතිය. දැන් උදාහරණයකට කාය විඤ්ඤාතිය විස්තර කරනවා. දැන් අපි හිතමු මිනිස්සෙක් කියලා. මේ මිනිස්සයා දැන් එයාට අංගපසං හිම තියෙනවා. මේකෙදි යම් කිසි සිතක් ඇති වෙනවා. යම් කිසි ක්‍රියාවක් සිද්ධ කිරීම ඕනකමක් ඇති වෙනවා. දැන් අපි හිතමුකෝ එයාට කකුල උස්සන්නට උනවා කියලා. නැත්නම් අත උස්සන්නට උනවා කියලා හිතමුකෝ. නේ? අත මෙහෙට ගෙන්නට ඕනේ යාට. මේක තමයි එයාගේ සිතේ ඇති වෙච්ච සිතවිල්ල. මේ සිතවිල්ල ඇති වෙනවත් එකම ඒ අදාළ අවයවයේ ආශ්‍රය කරගෙන, ඒ අදාළ අවයවයේ ඇසුරු කරගෙන එක්තරා රූප ටිකක් හට ගන්නවා. සිතත් සමග හට ගන්න. මේ ටික චිත්තජ රූපයක්. මේ තමයි චිත්තජ රූප. මේ චිත්තජ රූප විශේෂයක් තියෙනවා. වායෝ ධාතුව අධිකයි. තල්ලු කරන්නට අධික බවක් තියෙනවා. කරන බවක්. වායෝ ධාතුව අධිකයි. දැන් මේකේ තිබිච්ච සිතවිල්ල මොකද්ද? සිතට තිබුණේ දැන් උදාහරණයක් සිතට ඇතිවෙච්ච සිතවිල්ල අපි ගත්තොත් සිතට තිබුණේ මෙහෙම තියෙනවා නම් කය හරිනේ මේ කය අත මේ පැත්තට ඔසවන්න තමයි සිතවිල්ල ආවේ. මේ සිතේ අරමුණ කියලා ගමු අපි. උදාහරණයකට මේ සිත නම් මේ සිතේ අරමුණ තිබුණේ මේ පැත්තට ඔසවන්නට. මේ තමයි සිතේ ආපු ආරම්භණය. දැන් වායෝ ධාතු ටිකක් හටගත්තා. ඒ වායෝ ධාතු ටික හටගන්නේ ඒක සිතේ හැටියක්. දැන් සිතයි කයයි අතර සම්බන්ධතාවය ඇති උනේ මේ බ්‍රිජ් එකනේ පාලම ඇති කරේ මේ වායෝ ධාතු. නමුත් දැන් මේ වායෝ ධාතුව කියන්නේ තල්ලු කරන බවක්. නිකන් තද කරන බවක්, තල්ලු කරන බවක්. දැන් මොකද හිතන්නේ මේ වායෝ ධාතුවට? ඕන පැත්තකට තල්ලු කරන්න පුළුවන්. හුලඟ පහමන්න පුළුවන්. මෙහෙට ඕන පැත්තකට හමන්න පුළුවන්. අත ඔසවන්න කිව්වම අත මේ පැත්තට යන්නේ නේද? එතකොට එහෙමනම් යන්න පුළුවන් ඕන නම් අත ඕන පැත්තකට පැද්දන්න පුළුවන්. ඒ වායෝ ධාතුව සිතෙන් අපේක්ෂිත දිශාවට යොමු කිරීමක් වෙන්නට ඕනේ. යොමු කිරීමක්. ඒ යොමු කරවීම සිතට විතරක් නෙවෙයි ඒ යොමු කරවීම තනියම සිතට කරන්න බෑ. ඒ සඳහා සිතෙන් යම් බලපෑමක් මේකට වෙනවා. ඒක සිතෙන් තමයි ඇත්තටම කරලා තියෙන්නේ. ඇත්ත කතාව ගත්තොත් සිතෙන් ඒක කරලා තියෙන්නේ. සිත නිසා ඒක වෙලා තියෙන්නේ. ඒක භෞතිකමය වශයෙන් නිරූපණය වෙන්නට ඕනේ. එතකොට මේ නාමය රූපයත් එක්ක මෙයා වෙනකොට භෞතික සම්බන්ධතාවයක් මෙතන අවශ්‍ය වෙනවා. ඒ භෞතික සම්බන්ධතාවය ඇති වෙන්නේ මේ චිත්තජ රූපවලම. උදාහරණයකට මේක චිත්තජ රූපයක් කියලා අපි ලොකුවට zoom කරලා ගත්තොත් මේ චිත්තජ රූපයක් නම් මේ චිත්තජ රූපයේ තුල තියෙන වායෝ ධාතුව මේ පැත්තට තල්ලු කරන බවක්
ඇති වෙනවා. එක්තරා විකාර ස්වභාව වෙනසක් ඇති වෙලා තියෙනවා. වායෝ ධාතුව ඒ පැත්තට යොමු කිරවීමක් වෙලා තියෙනවා. ඒ යොමු කිරවීම උනේ සිතට අනුකූලව. ඒ යොමු කිරවීම උනේ සිතට අනුකූල. ඒ නිසා මෙතන මේ පැත්තට යොමු වෙන බවක් මේ හැම වායෝ කලාපයකම හට ගන්නවා. හැම කියලා කියන්නේ බහුතරයක් කියලා කියනවා. මේ වෙලාවේ මේ සිත නිසා වෙන රූප හට ගන්න නැද්ද? හට ගන්නවා. ඒ වලින් අපේ ඉරියව්ව දරාගෙන ඉන්නවා. දැන් උදාහරණ ඇඟිල්ලක් නවනකොට ඇඟිල්ලට විතරයිනේ අනිත් ඉරියව් අර කඩම් වැටෙන්නේ නැහනේ. මුළු ඇඟේ පුරාම රූප දරන්නට පුළුවන් මේ සිතට. ඉරියව් වෙනස් කරන සිත රූප දරාගෙන ඉන්න පුළුවන්. ඇඟිල්ලක් වෙනස් කරනකොට හිටගෙන ඉන්න එක නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සිතෙන් විඤ්ඤාති තියෙන රූපත් උපදවනවා, විඤ්ඤාති රහිත රූපත් ඒ වෙලාවේ උපදවනවා. ඒ නිසා තමයි මේක දරාගෙන ඉන්නේ. එක වෙලාවෙම. අර අපි කිව්වේ A B කියලා දෙකම එකපාර උපත්වනවා. එතකොට මේ පැත්තට මේක තල්ලු වෙන බතියක් ඇති වෙනවා. අනේ තල්ලු වෙනවා කියලා කියන්නේ මේ පැත්තට යොමු වෙනවා. ඒ යොමු වෙනකොට මොකද වෙන්නේ? ඒ රූපය නිසා මේ මෙතන තියෙනවානේ මේ කළු අනිත් රූප ටික මම නිකන් කළු පාටෙන් ගන්නදොත් එහෙම කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ අනිත් කර්මජ ඍතුජ ආහාරජ ඒ ටිකත් මේ පැත්තට තල්ලු වෙන්න පටන් ගන්නවා. තල්ලු වෙනවා කියලා කියන්නේ මේ රූපය මේ තැන් වලින් හට ගන්නට පටන් මුලින්ම ගමන් කරන්නේ චිත්තජ කය. චිත්තජ කය මුලින්ම ගමන් කරන්නේ. ඒ කියන්නේ චිත්ත රූපය එහෙන් හට ගන්නවා. ඒක අපි දැන් ඉස්සරහට එනවා කොහොමද මේ මෙකැනිසම් එක වෙන්නේ කියලා. මේක තමයි මූලිකම સિદ્ધාන්තය. මොකද්ද විඤ්ඤාති? මේ තමයි විඤ්ඤාතිය. කාය විඤ්ඤාතිය කියලා කියන්නේ මේ වායෝ ධාතුවේහි ඇතිවෙච්ච මේ පැත්තට යොමු කරවන බව සිතනිතා ඇතිවෙච්ච එක්තරා විකාරය වෙනස. ඒක නිකන් හරියට සිතෙහි ඉම්ප්‍රින්ට් එකක් වගේ මේකේ තියෙන. ඉම්ප්‍රින්ට් එකක් කියලා කියන්නේ ඒක ඇතිවෙච්ච නිකන් සලකුණක් වගේ. ඒකේ බලපෑම නිරූපණය කරපු දෙයක්. නේද? ඒක උදාහරණයකට අපි ගත්තොත් එහෙම මොනවා හරි දෙයක් උඩින් ඇවිදන් ගියාම අපි පාසලකුණේ එකේ තියෙනවනේ. ඒතර අපිට කියන්න පුළුවන් මිනිස්සෙකින් ගිහිල්ලා කියලා. ඒ වගේ මේකේ ඇති වෙන එක්තරා බලපෑමක්. ඒ බලපෑම සිත තියෙන කල් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක නිකන් අර ඒ වෙලාවේ පවතින එකක්. එහෙම නැතුව අර අඩි සලකුණක් වගේ තබල යන එකක් නෙවෙයි. ඒ නිසා සිත නිරුද්ධ වෙනවත් එකම නැති වෙනවා. ඒ කියන්නේ මෙතන තව විදිහකට කිව්වොත් එහෙම වෙන තවත් අපි ගැඹුරු ක්‍රමයකට ගියොත් සිත සහ චිත්තකිරිය වායෝ ධාතුව කියලා කියන්නේ කොහොමද? වායෝ ධාතුව අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. සිත ලොකු බලපෑමක් කරනවා වායෝ ධාතුවට. ඊළඟට අපි කියනවා අපි මතක ඇති රූප පාඩමේ ආයුෂ ඉගෙන ගන්නකොට විඤ්ඤාතියේ තියෙන චිත්තක්ෂණය කියලා කිව්වා. සිත නිරුද්ධ වෙනකොටම මේ විඤ්ඤාතියත් නැති වෙනවා. වායෝ ධාතුව තියෙනවා. මේ ධාතු ටික තියෙනවා. සිත නැති වෙනකොටම මේ ටික නැති වෙනවා. ඒ කියන්නේ සිත ඉපදිලා නිරුද්ධ වෙනකොටම මේ විඤ්ඤාතිය නැති වෙලා යනවා. මේ ඇති කරන බලපෑමකට තමයි කාය විඤ්ඤාප්තිය කියලා කියන්නේ. කාය විඤ්ඤාප්තිය. මේක තමයි සරලව විඤ්ඤාප්තිය විස්තර කරන ක්‍රමය. විඤ්ඤාප්තිය විස්තර කරන ක්‍රමය. ඊපස්සේ මේක තමයි අපි විඤ්ඤාප්තිය හඳුන්වන ක්‍රමය. 310ට යන් අපි විඤ්ඤාප්තිය කාය විඤ්ඤාප්තිය චිත්තකිරිය වායෝ ධාතුව අධික රූප කලාපය තුල පහළවන නමුත් එය ඇති කල සිතත් සමග නිරුද්ධ වෙයි. කාය විඤ්ඤාප්තිය ආයුෂ චිත්තක්ෂණ එකකි. එම කලාපයේ සෙසු රූපය ලහුතාදී තුන හැර සමානයි. ඒක ලහුතාදී තුන ඒක මකන්න ඒක වෙන තැනකට ලියන්න ඕනේ මල්ලියදී. ඒක රූපය ලහුතාදී තුන කියන කපන්න. දැන් කරන්න. ඒක වැරදිමක් වුණා එතන. වෙන තැනකට ලියන්න එක හිතන්ට ආවේ. කලාපයේ සෙසු රූපය කාය විඤ්ඤාප්තිය නිරුද්ධ වූද තවත් චිත්තක්ෂණ 16ක් පවතී. ඒ සාමාන්‍ය 17යි කියලා අපි ගන්නෙ නේද? අද ක්‍රමේ 17යි කියලා ගන්න. මුල ටීකා ක්‍රමයෙන් ගියොත් 16. මුල ටීකා නෙවෙයි. ඒක මුල ටීකා රිෆර් කරන්නේ පටිච්චසමුප්පාද අටුවාවට ඇත්තටම. ඒතර අපි සාමාන්‍යයෙන් ඒක 17ක් කියලා සලකන නිසා මෙතන 16ක් කියලා ගන්නවා. මුල ටීකා ක්‍රමයෙන් 15යි. කාය විඤ්ඤාතිය සමග 15 රූප කලාප දෙකක් තියෙනවා. කාය විඤ්ඤාතිය සමග 15 රූප කලාප දෙකයි. මොකද්ද? කාය විඤ්ඤාති නවකයයි. ඒ කියන්නේ සුද්දාෂ්ටකයයි කාය විඤ්ඤාතියයි. ඊට පස්සේ කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදශකයයි. ඒකට අර ප්‍රසන්න හොඳ සිතින් ඒක සිද්ධ වෙනකොට ලහුතාදීවත් පහළ වෙනවා. ලහුතාදීව පහළ. මම නිර්වචනයට එන්න කලින් මේක ගැන ඊට පොඩ්ඩක් එහාට මම යනවා. ඒකට යන්න කලින් අපි යනවා 314ට යන්න. ඉතින් ටික මම එන්නම් පස්සේ අවසානයේදී දේශනාවේ 314ට. නම්බර් 314.
කාය විඤ්ඤාප්තිය යනු චිත්තක්‍රිය වායෝ ධාතුවේහි ඒ ක්‍රියාකාරකම් කිරීමේ ඕනෑකම ඇති චිත්තුප්පාදේ නිසා, ඒ කියන්නේ චිත්තචෛතසික ධර්ම සමූහය නිසා ඇති වූ රූපීමේ වෙනසක් පමණක් වන නිසා ඒ නාම ධර්ම වලින් උපදවන නිෂ්පන්න රූපයක් නොවන බව දත යුතුය. ඒක නිෂ්පන්න රූපයක් නෙවෙයි. ඒක නිෂ්පන්න රූපයක් නොවේ. නමුත් එම චිත්තුප්පාදේ නිසා ඇති වූ වායෝ ධාතුව ඇතුළු අනෙකුත් රූප නිෂ්පන්න රූප බව දත යුතුය. ඒක ධම්මසංගණේ අටුවාගෙන ඉතිරි ටික නිෂ්පන්නයි. කාය විඤ්ඤාතිය නිෂ්පන්න නැත. නිෂ්පන්න නොවේ. නිෂ්පන්න නොවේ. ධම්මසංගණේ 315 ධම්මසංගණේ අටුවාවට අනුව කාය විඤ්ඤාප්තිය චිත්ත සමුප්පාණ රූපයක් ලෙස නම් නොකල යුතු නමුත් නොකල යුතුයි. පාලියේ කියනවා ඒක න චිත්ත සමුප්පාණ කියන්නේ සුදුසු නැහැ. නමුත් පරයායකින් ඒක චිත්ත සමුප්පාණයි කියලා කියනවා. ඒ පරයාය ක්‍රමය තමයි අපි අද ඉගෙන ගන්න. ඒක නිසා තමයි මුලින්ම පටන් ගත්තේ මේ විකාර අනිෂ්පන්න රූපයෝ අපරමාර්ථ කියන මාතෘකාව යටතේ. ඒවා අපරමාර්ථයි. පරමාර්ථ නොවෙනවා කියන එක. ඊළඟ පිටුවට යන්න අපි 316. එම නිසා එම විඤ්ඤාප්තිය පරමාර්ථ ධර්මයක් නොවේ. කොහොමද ඒක ෆුට්නෝට් එකේ කියලා තියෙන්නේ මූල ටීකාවේ න චිත්ත සමුට්ඨානාති චිත්ත සමුට්ඨාන නොවේ කියන අටුවා පාඨේ විස්තර වෙන්නේ ඒතේන පරමත්තත්ව අභාවං දස්සේති. පරමාර්ථ වශයෙන් ගත යුතු ධර්මයක් නොවේ මේක. එහෙනම් පරමාර්ථ කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්න ඕනේ. දැන් අර සමහරලාට අහනවා පරමාර්ථ වශයෙන් ගත්තම නිෂ්පන්න රූප ගණන් කරනවද? නෑ, සැබවින්ම ගණන් නොකළ යුතුයි. නිෂ්පන්න රූප කියන්නේ පරමාර්ථ කියන විග්‍රහයට යන්නේ නෑ තේරවාදය ඇතුලේ. පරමත්තත්ව අභාවං දස්සේති. මොකද චිත්ත සමුට මොනම කවර ක්‍රමයකින්වත් ඒක හටගෙන නෑ. ඊට පස්සේ ඊළඟට වාක්‍යයේ තියෙන එක මම දැක්කුවේ නෑ. ඒක න චිත්ත සමුට්ඨානයනේ. සිත නිසා හටගත්ත දෙයක් නෙවෙයි. හැබැයි පරමාර්ථ වුණා නම් ඒක අසංකත වෙන්නට ඕනේ. එහෙමනම් කිසිවකින් හටගත්තෙත් නැත්නම් පරමාර්ථ වශයෙන් පවතිනවා නම් ඒක අසංකතයක්. ඒක නිර්වාණය. නිසා මුල ටිකක් කරන නිර්වාණය හැර අසංකත ධර්මය, ඒ කියන්නේ අසංකත නිත්‍ය ධර්මයක් පවතින්නේ නැහැ. ඒ නිසා මේක මොනවද අපරමාර්ථයි. පරමාර්ථ කියන සංඛ්‍යාවට ගන්නට සුදුසු නැහැ. හැබැයි පඤ්ඤාත්තියකුත් නෙවෙයි මේක. ඒක ප්‍රඥප්තියකුත් නෙවෙයි. ඒක නෙය්‍ය පතේටම නෙය්‍ය මණ්ඩලයටම සංකාර විකාර ලක්ෂණ පඤ්ඤාත්ති නිර්වාණ කියන එකේ විකාර කියන කොටසට වෙනසක් කියයි. මොකක්ද මේ වෙනස? සිත නිසා රූපේහි ඇති වූ වෙනස මොන රූපේහිද? වායෝ ධාතුවේහි. මෙතන මේ වායෝ ධාතුව තමයි. ඒ කියන්නේ මුළු රූප කලාපයේම වායෝ අධිකයි. ඒ වායෝ ධාතුව තමයි අදාළ පැත්තට යොමු කරවන්නේ. නිසා වායෝ ධාතුවේ ආකාර විකාරය. දැන් හෙට කතා කරනවා අපි වාක් විඤ්ඤාප්තිය ගැන. වාක් විඤ්ඤාප්තිය චිත්තජ පඨවි ධාතුවේ ආකාර විකාරය. ඒක චිත්තජ පඨවි ආකාර විකාරය. කාය විඤ්ඤාප්තිය චිත්තජ වායෝ වල ආකාර විකාරය. චිත්තජ වායෝ වල ආකාර විකාරය. ඒ නිසා ඒ විඤ්ඤාප්තිය කියන එක මතක තියාගන්න. අපි අර මුලින්ම ඇන්දනේ නේද? මතකද? පරමාර්ථ පඤ්ඤාප්ති අතරමැද එකක් දැම්ම නේ. අපරමදයක් දානකොට සමහර කෙනෙක් ප්‍රශ්නයක් එන්න තිබුණා. ඇයි මේ අපි පරමාර්ථ ධර්ම ලෙස රූප 28ක් ලෙස ඉගෙන ගන්නවා? ඇයි මේ විඤ්ඤාති ආදී එන්නේ නැත්තේ? මේක තමයි හේතුව. මේක අපරමාර්ථයි තේරවාදය ඇතුලේ. පරමාර්ථ කියන සංඛ්‍යාවෙන් සලකන්නේ නැහැ මේක. ඒක හමු වෙන තැන තමයි ධම්මසංගණී අටුවාවේ චිත්ත සමුට්ඨාන නොවන බව පැහැදිලිවම දක්වනවා. හැබැයි පරියායකින් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ පරියාය. ඒක මම විස්තර කරන්න ගියේ නැහැ. පාලියේ කියවන්න පුළුවන් අයට තේරෙනවා. පරියාය ක්‍රමයකින් චිත්ත සමුට්ඨානයි කියත හැකි. ඒක ටීකා විස්තර කරන්නේ මේකෙන් කියවෙන්නේ මේක පරමාර්ථයක් නොවන බව දැනගන්න කියලා. නොවන බව දැනගන්න. ඊට පස්සේ 317ට ආවම 317ට. ඊට පස්සේ මම එන්නම් මේකේ මෙකැනිසම් එක විස්තර කරන්න. කාය විඤ්ඤාප්තිය පරමාර්ථ ධර්මයක් නොවුනද ඒ සත්වේනට කාරක දෘෂ්ටි ඇතිවීමට ප්‍රබල සාධකයක්. කාරක දෘෂ්ටි වර්ග දෙකයි මම ඉස්සෙල්ලත් විස්තර කරා. සාංශාරික වශයෙන් ගත්තම කාරක වේදක කියලා දෘෂ්ටි දෙකක් තියෙනවා. කාරක වේදක දුයි. යෝ කාරේති සෝ පටිසංවේදී. යමෙක් කරයිද ඔහුම විඳි. අඤ්ඤෝ කාරේති අඤ්ඤෝ පටිසංවේදී. වෙන කෙනෙක් කරයි වෙන කෙනෙක් විඳි. ආදී ලෙසට තියෙන දෘෂ්ටියක් තියෙනවා කාරක දෘෂ්ටිය. කර්ම කරන්නා ගැන. ඒක කාංකා විතරණේදී අධිගමනයේ මොකද කියන්නේ අභිභවනය කරන්නේ කම්මස්ස කාරකෝ නත්තේ විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒ වේතං සම්මදස්සන. ඕකනේ මනසිකාර වාක්‍යෙ තියෙන්නේ. කර්මය කරන කෙනෙක් නැහැ, විපාකයේ විඳින කෙනෙක් නැහැ, සුද්ධ ධර්මයෝ පමණක් පවතී. මේ තමයි සම්‍යක් දර්ශනය. මේක තමයි සම්‍යක් දර්ශනය. ඒ නිසා ඒක වෙන එකක්. දැන් මේ ඊළඟ කාරක දෘෂ්ටියට කියන සත්ත්ව දෘෂ්ටිය කියලා. මේ වෙලාවේ අපි ක්‍රියාත්මක වෙනකොට
ඒ ක්‍රියාකාරකම් අපේ සිතට අනුකූලව සිද්ධ වෙනවා. නිකන් මහත්මයෙක් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ අර අපි ඉන්දියාවේ දඹදිව යනකොට ලැබිච්ච අත්දැකීම් විස්තර කරනකොට නේ. ඒ කොහොමද ඒක බිනෙන්නේ කියලා. ඒකම චිත්තජ රූප සම්බන්ධයෙන් වෙනම විශ්ලේෂණ කර්මජ රූප කරා වගේ චිත්ත රූප සම්බන්ධයෙන් විශ්ලේෂණයක් ගන්නවා. ඒකෙදිම සාකච්ඡාවට භාජනය කරන්න කොහොමද මේ සතර ඉරියව්වාදී එක්ක මේක කතා කරන්නේ කියලා. ඒ නිසා මොකද හේතුව දැන් අපි කරන හිතන විදිහටම කටයුතු සිද්ධ වෙනවා. හිතන විදිහටම කටයුතු සිද්ධ වෙනවා. ඒතකොට හිතනවා මේක නම් මම කරා. තේරවාදයේ හැටියට අභිධර්ම ක්‍රමයේ හැටියට මොකද්ද වෙලා තියෙන්නේ? මේක ඇති කරලා තියෙන්නේ සිතයි කායික ක්‍රියාව සිතට අනුකූල වෙන්නට සිද්ධ වෙලා තියෙන ලොකු දෙන්නෙක් ඉන්නවා. චිත්තජ රූපය, චිත්තජ වායෝ ධාතුව නිසා මේක තල්ලු වෙලා තියෙනවා. ඒක සිතට අනුකූල වෙලා තියෙන්නේ කාය විඤ්ඤාති නිසා. කාය විඤ්ඤාති තුලින් තමයි ඒක අනුකූල වෙලා තියෙන්නේ. ඒ නිසා ඇයි මේ අපි හිතන පරිදි කටයුතු කරන්න පුළුවන් කියන එකට තියෙන ප්‍රධානම සාධකයක් තමයි විඤ්ඤාතිය. ඒක පරමාර්ථයක් නොවුනත් ඒක විකාරයක්. විකාරයක් කියලා මම අදහස් කරේ සිංහල විකාර කියන අර්ථයෙන් නෙවෙයි. වෙනස් වීමක් රූපේ තියෙන. ඒ වෙනස් වීම ප්‍රධානම සාධකයක්. සිතේ වසඟෙහි මේ පවතිනවා අපේ ක්‍රියාකාරකම් පවතිනවා කියන එක තේරුම් ගන්නට හිතන්නට. ඒ නිසා ඒක කාරක දෘෂ්ටියට ලොකු වැදගත් සාධකයක්. ඒක තේරුම් ගැනීම ඉතා වැදගත්. ඉදිරියේදී අපි මේක ගමන් කරනකොට මේ ගැන එනකොට. දැන් මේ විදර්ශනාව වඩනකොට. දැන් අපි යමු මේක සිද්ධ වෙන ක්‍රමවේදයේ තව ටිකක් ගැඹුරට විස්තර කරගන්න. දැන් මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. මේ තමයි විඤ්ඤාතිය ගැන අපිට රූප සටහන් මගින් දක්වන්නට තියෙන ක්‍රමය. රූප සටහන් මගින් දක්වන්නට තියෙන ක්‍රමය. අපි තව විදිහකට මේක බලන් ආවෝ. දැන් ඔන්න මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සයා ඉන්නවා. එතකොට මේ කෙනා දැන් අපි තුම මෙහෙම ඉන්නවා කියලා. මේ කෙනා මෙතන මොනවා හරි කායික ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා මොහොතේ. උදාහරණයකට කොටු වශයෙන් අඳිමු රූප අඳින සුසු නැති නිසා සත්ත්ව රූප මේ වගේ මොනවා හරි මෙයා අතින් ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා. මොනවා හරි ක්‍රියාකාරකමක් සිද්ධ වුණා කියලා හිතන්න. එතකොට දැන් මේ තමයි මුළු සිද්ධිය. දැන් මෙතන හිටියා මිනිස්සෙක්. මේ මිනිස්සයා අතින් යම් ක්‍රියාකාරකමක් සිද්ධ වෙලා. ක්‍රියාකාරකමක් සිද්ධ. මොකක්ද දැන් පය ඔසවලා. අපි ගමු ඒකට වඩා අත ඔසවුවා කියන එක සලකමු. මේ අත ඔසවලා කියලා බලමු. මේ අත يعني මෙහෙම තියෙන දැන්. මේ තමයි වෙනස්කමක් වෙලා තියෙනවා. මොකද්ද මේ අත මෙහෙම තිබිච්ච අත මේ පැත්තට ගිහිල්ලා. මේ අත මේ පැත්තට ගමන් කරලා. දැන් මේ සිද්ධිය අපි විමසා බලමු. මේ සිද්ධිය අපි විමසා බලමු. මොකද්ද මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ? ඉස්සලම මොහුට සිතවිල්ලක් පහළ වෙලා තියෙනවා. මේ ක්‍රියාවලිය ගත්තම සිතවිල්ලක් පහළ වෙලා තියෙනවා. සිතක් චිත්තුප්පාදයක් අත ඔසවමි කියලා සිතවිල්ලක් ආවා. චිත්තුප්පාදයක් පහළ වුණා. අත ඔසවමි කියලා උත්සාහයක් ඕනෑකමක් සිතක් පහළ වුණා. ඊට පස්සේ අවසානයේ වෙලා තියෙන්නේ මොකද්ද? මේ විදිහට තිබිච්ච අත මෙතනින් අවසන් වෙනකොට අත එසවි ඇත. එසවි. අත එසවි. මේ තමයි සිතවිල්ල, මේ තමයි කායික ක්‍රියාකාරකම. මේ තමයි සිතවිල්ල, මේ තමයි කායික ක්‍රියාකාරකම. සිතවිල්ල පහළ වුණා, අත එසවිලා තියෙනවා. හරිනේ? ඒතර මේක මුළු සිද්ධියක් ක්‍රියාවලියක් ලෙස ගත්තම මේ තමයි ආරම්භය, මේ තමයි අවසානය. මෙතන අපිට ලක්ෂණයක් පේනවා නේද? මොකද්ද? ක්‍රියාකාරකම් සිද්ධ වෙච්ච බව එකක්. ඒ කියන්නේ ඒ ක්‍රියාව සිද්ධ වෙලා තියෙනවා, යම් කිසි ශක්තියක් වැය වෙලා තියෙනවා, යම් කිසි දෙයක් වෙලා තියෙන නිසා හැකියාවක් තිබිලා තියෙනවා. මේ ඔක්කොම ගම් වෙනවනේ. අත ඔසවන්න පුළුවන් වුණා. අත ඔසවන්න පුළුවන් එයාට. අත ඔසවන්න බැරි කෙනෙක් නෙවෙයි, අත පණ නැති වෙච්ච කෙනෙක් නෙවෙයි, අංශභාගය හැදිච්ච කෙනෙක් නෙවෙයි. ඒ ලක්ෂණ මේකේ පෙන්වුම් කරනවා. ඔසවීමේ හැකියාව ඔහු තුළ තිබිලා තියෙනවා. ඒ සඳහා හැකියාව කියලා ඒ ශක්තිය ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා සුදුසු බලයක් එදිලා තියෙනවා. සුදුසු ශක්තියක් එදිලා තියෙනවා. නැත්තම් ඒ අදාළ බලය යෙදුන්නේ නැත්තම් ඒ නිව්ටන් ප්‍රමාණය යෙදුන්නේ නැත්තම් අත ඔසවන්නට බෑ. නේද? ඒ අදාළ බලය ලබා දෙන මොකක් හරි දෙයක් මෙතන එකතු වෙලා තියෙනවා. විද්‍යාත්මක ගත්තොත් අර ශක්තිය ගබඩා වෙච්ච නේද? ඒ වලින් ATM නේ
APT නේ ATP හරි මොකක් කරේ ඒ එන්සයිම් වලින් ඒක නිකුත් වෙලා තියෙනවා. කොහොම හරි ක්‍රමයකින් මේ ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. ඒක ඍතුජ රූප වල ශක්තිය තියෙන ඕන ඉස්සරම. ඒක නිසානේ දැන් පණ නැති වෙච්ච කෙනාට සිතවිල්ල පහළනවත් ඒක වෙන්නේ නැත්තේ. ඍතුජ රූප වල ලොකු දායකත්වයක් තියෙනවා මේකට. කාලා තියෙන පණ තියෙන්නට ඕනේ. ශක්තිය ඇවිල්ලා තියෙන්නට ඕනේ. නේද? ඒ ඔක්කොම තියෙන්නට ඕනේ. ඊට අමතරව ඒ වෙලාවෙත් යම් බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා මේක ඉස්සරට. ඒක පළවෙනි කරුණ. සුදුසුකම එකක්. ඒ වෙලාවේ යම් බලයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟ සිද්ධිය මොකද්ද මේකෙන් ගම්ම වෙන්නේ? ඒ බලය සිතට අනුකූලව සිද්ධ වෙලා තියෙනවා. අත ඔසවමි කියනකොට කකුලක් නෙමෙයි එස් වෙලා තියෙන්නේ. අත එස් වෙලා තියෙනවා. අත ඔසවනකොට අත එස් වෙන්නේ කකුල නෙමෙයි. අතන මේකේ තියෙනවා සුදුසු බලය ඇති වෙලා තියෙනවා. ඒ බලය සිතට අනුකූල ලෙස හැසිරීලා තියෙනවා. ඒ නිසා මෙතන තියෙන ඊළඟ අවස්ථා දෙක තමයි බලය සහ සිතට අනුගත වීම. සිතට අනුගත වීම. මේ තමයි ඊළඟ මේ අතරමැද තියෙන. ඒ බලය ඇතිවීම සිතට ඒ බලය සිතට අනුගත වෙලා තිබීම. කොහොමද අපි මේක අභිධර්ම ක්‍රමයෙන් විස්තර කරන්නේ? මේ තමයි සාමාන්‍යයෙන් විස්තර කරනකොට තියෙන පියවර ටික. අත ඔසවලා තියෙනවා, බලයක් තිබිලා තියෙනවා, ඒක අනුගත වෙලා තියෙනවා, අත වෙස වෙලා තියෙනවා. තා වේගින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. අත ඔසවමි කියන එක නාම ධර්මයක්. සිත චිත්තචෛසික ධර්මියෝ. චිත්තචෛසික ධර්මියෝ. බලය ඇති වෙලා තියෙන්නේ ඒකට කියනවා අපි චිත්ත කිරිය වායෝ ධාතුව. වායෝ ධාතුව අධික චිත්තජ රූප ටිකක්. ඒකෙනුත් චිත්ත වායෝ ධාතුවයි වැදගත්. මුළු රූප සමූහයක් පහළ වෙනවා වායෝ ධාතුව අධික. ඒකෙන් තමයි බලය ඇති කරන්නේ. කායික වීරි යනු වායෝ ධාතුව. අභිධර්ම ක්‍රමයට. චිත්ත කිරිය වායෝ ධාතුවක් ඇති වෙලා. ඒක බලය අදාළ ප්‍රමාණයට ඒක තල්ලු කරන්නට සමර්ථයි. ඊළඟට ඒක අනුගත වීම සිද්ධ වුණේ කවරක් නිසාද? මේකේ හටගත් කාය විඤ්ඤාප්තිය නිසා. කාය විඤ්ඤාප්තිය. ඒ කාය විඤ්ඤාප්තිය හේතු කරගෙන චිත්තකිරිය වායෝ ධාතුව ඒ අදාළ පැත්තට යොමු වෙලා තියෙනවා. චිත්තකිරිය වායෝ ධාතුව සිතට නතු වෙලා තියෙනවා. සිතට යටත් වෙලා තියෙනවා. ඒක ඒ සිත පවතින තාක්කල් පවතින ප්‍රතිඵලයක්. එහෙම නැතුව අර රූපයක් වැදුනට පස්සේ අපි කිව්වා නේද ප්‍රසාදයට වැදුනට පස්සේ පිච්චුණා ආයේ ඒක වෙන එකට සංවේදී වෙන්නේ නැහැ. මෙතනත් එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ යොමු වීම සිද්ධ වෙලා ඉවරයි දැන්. ඒක ඒ කියන්නේ ඒක ඒ වෙලාවේ තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. සිත පවතින වෙලාවේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒක සිතෙන් ඒ වෙලාවේ පවතින බලපෑමක් විඤ්ඤාතිය. ඉතින් විඤ්ඤාතිය කියන චිත්ත සහබුනෝ කියලා. සිතත් සමග හටගන්නේ සිතත් සමගමයි පවතින්නේ. හට ගැනීම විතරක් නෙවෙයි. සිතත් සමග හටගෙන පැවතීම. සමග භවති භු සහ බුනෝ. එහෙම නේ ලියන්න බුවන්. මෙහෙම sorry. සහ බුනෝ. සහ භවති කියන එකේ තේරුම හට ගැනීම විතරක් නෙවෙයි හටගෙන පැවතීම. චිත්තජ රූප වලට සහ භූ කියන්නේ නැහැ. චිත්ත සහ භූ ධර්ම කියන්නේ නැහැ. චිත්තජ රූප චිත්ත සමුත්ථානයි. එහෙම නැත්නම් සිතත් සමග හටගන්නේ. ඒකට මට වචනේ මතක් වෙන්නේ නැහැ. ධම්මසංගිනේ තියෙනවනේ මාත්‍රිකාව දුක මාතිකාවල. චිත්තානුපරිවත්ති ඒ වගේ වචන දෙනවා. සිත සහබුනෝ කියන එකේ තේරුම තමයි සිතත් සමග හටගෙන පැවතිලා නිරුද්ධ වෙනවා. සිත පවතින තාක්කල් පවතින්නේ. අනිත් චිත්තද රූපය චිත්ත සහබූ වෙන්නේ නැහැ. සිතත් සමග හට ගන්න බෑ. සිත නැතුව පවතිනවා යා. කායිනේ සිත සහබුන සිතත් එක නිරුද්ධ වෙනවා. එතකොට චිත්තචෛසිකවල ඇති වුණා ඒ අධ්‍යාසය අදහස ඒකට ඇති කරපු සුදුසු බලය ඍතුජ බලය අදාළ නැහැ මෙතනට. ඒක අපි ගන්න ඕනේ. ඒක పూర్වයේම තියෙන්න ඕනේ බලයක් නේ. ඍතුජ රූපේ හැකියයි කාලා ඉන්නට ඕනේ. පණ තියෙන්නට ඕනේ නේද? ඒ වෙනම ගත ටික. ලෙඩ නොවේ ඉන්නට ඕනේ. ඒතකොට ඒ වෙලාවේ ඇති වෙන බලය සිතෙන් ඇති කරන බලය චිත්තකිරිය වායෝ ධාතුවෙන් ඇතිලා. ඒක සිතේ අනුගත වීම සිද්ධ කරේ කාය විඤ්ඤාතිය නිසා. අත එසවීම යනු රූපයෝ අදාළ දිශාවෙන් කියලා මම අදහස් කරේ ඒකම විස්තර කරන්නම්. දිශාවෙන් පහළ වීම. අදාළ දිශාවෙන් පහළ වීම. ඒ කියන්නේ උදාහරණයකට මෙතන තිබුණා නම් රූප ටික හරිනේ.
මෙහෙම තියෙන රූප ටිකේ මේ પરම්පරාව මේ රූපයෙන් හටගන්න ඊළඟ પરම්පරාව නැත්නම් ඒකට සම්බන්ධ රූප ටික මෙතනින් හටගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙතන මේ ටික මේ ඔක්කොම ටික ටික එහෙන් හටන්න පටන් ගන්නවා. එතකොට මේ ටික නැති වෙනවා. ඊට පස්සේ ආපහු මේක ටික මෙහෙන් පටන් ගන්නවා හටගන්න. මෙහෙම ටික තමයි මේක එළිය. එතන ඒ කියන්නේ රූපයන් අදාළ දිශාවෙන් පහළ වෙන්න පටන් ගන්නවා. තිබිච්ච තැන නැතුව ඒ තිබිච්ච රූපේ ගියා නෙවෙයි අලුත් රූපයෝ වෙන දිශාවකින් පහළ වෙනවා. අපේක්ෂිත දිශාවෙන් පහළ වෙන්න පටන් ගන්නවා. මොකද්ද අපේක්ෂිත දිශාව? මේ පැත්තනේ හිතුවේ. අත ඔසවමි කියලා මේ පැත්තටනේ හිතුවේ. ඒ දිශාවෙන් පහළ වෙන්න පටන්. ඒක රූපයන් අදාළ දිශාවෙන් පහළ වීම තමයි අත එසවීම. එහෙමනම් මේ කියන සංසිද්ධියේහි මේ කියපු මොකද්ද මේ සංසිද්ධිය සිතවිල්ලක් ආවා ඒ සිතවිල්ලට අනුකූලව රූපකය ක්‍රියාත්මක වුණා කියන මේ සිද්ධියේදී මේ තමයි පළවෙනි පියවර මේ තමයි අවසාන පියවර අවසාන දේ ප්‍රතිඵලය ඒක සිද්ධ වෙන්නට තියෙන අතරමැදිව තමයි මේ දෙන්නේ කාය චිත්තක්‍රියා වායු ධාතුවයි කාය විඤ්ඤාතියයි මේක කොහොමද සිද්ධ වෙන්නේ මේ වෙලාවේ අත සිත ඔසවමි කියන මේක ආවම උදාහරණයකට අපි හිතමුකෝ වෙනම අපි ගමු මේ අත මේට යනකොට මේ රූප කලාප තියෙනවා මෙතන මේ රූප කලාපවදී සියලු රූප තියෙනකොට චිත්තක්‍රියා වායෝ ධාතුන් මෙතන හට ගන්නවා මේ අසුරු කරගෙන ඒ චිත්තක්‍රියා වායෝ ඒකෙන් මේ පැත්තට දැන් විඤ්ඤාතිය නිසා ඒක මේ පැත්තට යොමු වෙලා තියෙනවා විඤ්ඤාති රතු පාටින් ඇඳලා විඤ්ඤාතිය නිසා ඒ පැත්තට යොමු වෙලා තියෙනවා නමුත් ඒ ටිකක් හටගත්ත එකපාර හටගත්ත වායෝ ධාතුවකින් මේක සිද්ධ වෙනව නෙවෙයි. එක වීතියකින් වෙනව නෙවෙයි. ඒක වීති ගොඩකින් ඒ අපේක්ෂාව සහිතව සිත් ගොඩාක් පාරක් පහළ වෙන්නට ඕනේ. ඒ පහළ වෙනකොට චිත්තක්‍රියා වායෝ ධාතුව, ඒ කියන්නේ රූප කලා වායෝ ධාතුව අධික රූප. මම චිත්තක්‍රියා වායෝ ධාතුව කියනකොට මතක තියාගන්න ඒ කලාපයමයි ගන්න. ඒ කලාපය චිත්තක්‍රියා වායෝ ධාතුව බොහෝසෙයින් නැවත පහළ වෙනවා. පූර්ව පහළ වෙච්ච වායෝ ධාතු වලින් ඇති කරපු බලය පසුපසුව පහළ වෙන රූප වලට බලපාන. ඒවා නැතිව තිබුණත් බලපානවා. මොකද සාමාන්‍යයෙන් මේක හට ගන්නකොට තියෙනකොටනේ තව එකක් හටගන්නේ. ඒ නිසා මේ බලපෑමට මෙයා නතු වෙනවා. එන්න පස්සේ පහළ වෙන චිත්තජ කලාපයන්ගේ බලය එන්න වැඩි වෙනවා. ඒ බලය එන්න වැඩි වෙනවා. හැකියාව එන්න වැඩි වෙනවා. කියන්නේ මෙයා පහළ වෙනකොට එන්න මේ බලය මෙච්චර නම් ඊට පස්සේ පහළ වෙනීම වැඩි. ඔහොම දැන් මේ කලින් පහළ වෙච්ච නිරුද්ධ වෙනවා චිත්තක්ෂණ 17කින්. පස්සේ පහළ වෙන සිත් වලින් පහළ වෙන චිත්තජ රූපයන්ගේ බලය වැඩි වෙනවා එන්නේ. පූර්ව සිත් රූප වලින් ඇති වෙච්ච බලපෑම නිසා. එහෙම යනකොට එක අවස්ථාවකදී එක වීතියකදී අවශ්‍ය තරම් බලය ඇති වුණා නම් මේ බලය කියන එක මං ඇල්ලේ. රූපය වෙනස් වුණා කියන එක නෙවෙයි. රූපයන්ගේ බලය එන්න වැඩි වුණා. එතකොට මොකද වෙන්නේ? ඒ බලය අදාළ පරිදි ඉහළට ගිහිල්ලා වැඩි වෙනකොට එක වෙලාවකදී මේ චිත්තජ රූපයෝ එක වීතියකදී ඉස්සරහෙන් පහළ වෙන්න පටන් ගන්නවා. මේ පැත්තෙන් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක පහළ වෙනකොට එයට අදාළ වෙච්ච අනිත් රූපත් එතනින් වෙනස් වෙලා මේ පැත්තෙන් පහළ වෙන්න පටන් ගන්නවා. අලුත් රූපයෝ. පහළන අලුත් රූපයෝ. ඒ පැත්තට පහළ. හරියට වතුරට දැම්මම වතුර ගලන් යනකොට ඒකට දාපු දර කඳවල් කොළ කෑලි වතුරත් එක්ක යනවා වගේ. වතුර නතර වෙනකොට නතර වෙනවා වගේ. ඉතිරි රූපයොත් මේකට අනුගත වෙනවා. තදනුගතික වෙනවා. අනුගත වෙනවා. මේ විදිහට ටික මේ චිත්තජ රූපයෝ එහෙන් පහළ වෙන්න යනකොට ඒක සිද්ධ වෙනවා. චිත්තජ රූපය පහළ වෙන්නේ එක වීතියකින් නෙවෙයි වීති ගණනාවකින්. කොහොමද ඒක වීතිය ඇතුළට අපි ගියොත්? වීතිය ඇතුළට ගියාම චිත්ත වීති ගොඩක් පහළ වෙනවා. මනෝද්වාරික වීති ගොඩක් පහළ වෙලා දැන් බලය ඇති වෙන්න ආව කියන්නේ. ඇති තරමට බලය එකතු වුණා කියලා කියන්නේ. එතකොට අර්ථ සාධක නැත්තම් ක්‍රියාව සිද්ධ වෙන. අර්ථ සාධක කියන්නේ ක්‍රියාව අදාළ අපේක්ෂිත අර්ථය සිද්ධ කරන. වීතියේදී භවංගය චලනය වෙලා භවංග උපච්ඡේද වෙලා මනෝද්වාරාජන සිත. මොකද පංචද්වාරික සිතකින් වෙනස් වෙන්න පුළුවන්ද? බෑ. රූප විඤ්ඤාති සමුට්ඨාපකයක් නෑ. වෙනස් වීමක් සිදෙන්නේ නෑ. ජවන පහළ වෙනකොට ධම්මසංගණී අටුවාවේ විස්තර කරනවා මේ හැම එකකින්ම මේ මනෝද්වාරයෙන් විඤ්ඤාති උපදවන්න බැරිද? පුළුවන්.
මනෝද්වාර විඤ්ඤාති උපදවනවා. විඤ්ඤාතිය සහිත වායෝ ධාතු උපදිනවා. මේ හැම එකකින්ම. එතකොට උදාහරණයකට මේ පැත්තට නම් හිතන්නේ උදාහරණ අපිට මේ පැත්තට කියලා. මේ පැත්තට බරව තමයි මේ හැම එකක්ම තියෙන්නේ. හැබැයි ගමනයක් සිද්ධ වෙලා නැහැ. තාම එක තැන ශක්තිය වැඩිවීමයි වෙලා තියෙන්නේ. සන්ධාරෙනවා. ඒ කියන්නේ නිකන් අර ශක්තිය එකතු වීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙයා මෙහෙම පහළ වෙනකොට අවසාන ජවනය නිසා පහළ වෙන චිත්තජ රූපයෝ පහළ වෙන්නේ ටිකක් එහෙන්. ටිකක් එහෙන්. ඒකෙත් විඤ්ඤාති තියෙනවා. හත්වෙනි ජවනයෙන් තමයි මේක සිද්ධ වෙනවා කියලා කියන්නේ. ගමන සිද්ධ වෙනවා. හත්වෙනි ජවනයෙන් මේ ගමන සිද්ධ වෙනවා. මේක තමයි ධම්මසංගණේ අටුවා විස්තර කරන ක්‍රමය. උපමාව දීලා තියෙන එක වීතියක් අරගෙන. එක වීතියක් අරගෙන. පරමත්ත දීපණී විස්තර කරනවා මේක කිසිම ආකාරයකින් එක වීතියකින් වෙනවා කියන එක සිතන්නට අමාරුයි. මොකද එහෙම වුණොත් එහෙම වෙන ප්‍රශ්නයක් තියෙනවා පෞද්ගලිකව. සිතවිල්ලක් ආපු ගම එක වීතියකින් වුණොත් එහෙම ඊටා වේගයෙන් ක්‍රියා කිරීමේ හැකියාව සත්‍යයන් ලැබෙනවා. මොකද සිත කියන එක ඊටාම වේගවත් නේ. සිත කියන එක ධර්මයේ හැටියට අතිශයින්ම වේගවත්. එක වීතියකින් මේ කියන පරිද්දෙන් ගමනාගමනයේ රූප කලාපවල වෙනස් වීම සිද්ධ වුණොත් ඊටාම ශීඝ්‍ර ලෙස කටයුතු කිරීමේ හැකියාව අර නිකන් සුපර්මෑන් වගේ නේ. මේ නැත්නම් ෆ්ලෑෂ් කියලා කියන්නේ ඒ වගේ ඊටාම වේගයෙන් කටයුතු කිරීමේ හැකියාව සත්‍යයන්ට හිමි වෙන්න ඕන 이르දිවන්තයන් වගේ. 이르දිවන්තයන් වගේ. ඒ නිසා මේ ධම්මසංගණයේ දක්වලා තියෙන උපමාව දක්වන්නේ උන්වහන්සේගේ අදහස උන්වහන්සේ කියන්නේ මේක අවසාන වීතියේ අවසාන අවස්ථාව ගැන සලකන්න. ඒ කියන්නේ බලයේ එක්රැස් වෙලා ගැබ්බෙලා මේ අවසාන අවස්ථාවේ පවතින කොටත් හත්වෙනි ජවනයෙන් තමයි මේ ගමන සිද්ධ වෙන්නේ. ඒ ලෙස ඒක තේරුම් ගත්තම කිසිදු ගැටලුවක් වන්නේ නැත. එහෙම නැත්නම් එකම සිතවිල්ලක් ආපු පමණින් ඒ ජවන වීතියෙන්ම රූප යහා මෙහා ගියා කිව්වොත් ඊටාම මොකද සිතේ තියෙන වේගවත් භාවය නිසා කෝටි ගාණක් සිත් පහළ වෙනවා. එක ශරණයකදී තේරවාදයේ හැටියට. එහෙම වුණොත් එහෙම ඊටා වේගෙන් කටයුතු කිරීමේ හැකියාවක් ලැබෙනවා. 이르දිවන්තයන්ට පුළුවන් එක වේගෙන් යන්න මේ ගමන. 이르දිවන්තයන්. ඒ නිසා සාමාන්‍ය මිනිහෙක්, මිනිස්සෙක්, සත්වෙක් ඒ ක්‍රියා කරනකොට මනෝද්වාර වීති ගොඩක් ගිහිල්ලා. මනෝද්වාරික වීති ගොඩක් ගිහිල්ලා. ඒ බොහෝ ගණනක් ගිහිල්ලා පහළ වෙන බලය එක්රැස් වුණාට පස්සේ සිද්ධ වෙන ගමනක් තමයි මේ සිද්ධ වෙන්නේ. මේ අවසානයේකට උපමාවක් දීලා අත්සල්නේ අස්සය 7 දිනෙත් දාලා යම් කිසි කරත්තයක් අදිනවා නම් පළවෙනි අස්සයා දෙවෙනි අස්සයා හැමෝම ඇදගෙන ගියාට නෑ හත්වෙනි අස්සයත් අදිනකොට තමයි පොඩ්ඩක් ඉස්සරහට නේද? ඒ වගේ මේ රූපය එහයින් පහළ වෙන්නේ හත්වෙනි ජවනයේ. මේ ඔක්කොමගෙන්ම තමයි බලය එකතු කරගෙන තමයි මෙතනට පහළ වෙන්නේ. පරමද්දීපයෙන් විස්තර කරන මේ විතරක් නෙවෙයි මේ සියලු දෙනාගේම බලය එකතු වෙලා තමයි මෙතන මේ ගමන සිද්ධ වීම වන්නේ. සිද්ධ වීම වන්නේ. මේ තමයි ඒ විඤ්ඤාතිය සම්බන්ධයෙන් අපිට ක්‍රියාත්මක වෙන ක්‍රමය දක්වලා තියෙන විස්තර. ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙතනදී කතා කරන්න ඕන දෙයක් තමයි ඍතුජ රූප වල බලපෑම. ඍතුජ රූප වලින් යමක් වෙන්නේ නැද්ද? අනිවාර්යෙන් වෙනවා. ඍතුජ රූප වලින් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. දැන් උදාහරණයකට තව හොඳ සිද්ධියක් නේ. අපි හිතුව මිනිස්සෙක් දුවනවා කියලා. මිනිස්සෙක් වේගෙන් දුවගෙන යනවා. මේ දුවගෙන යනකොට අභිධර්මයේ හැටියට අතරතුර භවාංග සිත් පහළ වෙනවනේ. අතරතුර භවාංග සිත් පහළ. භවාංග සිත් වල විඤ්ඤාති උපදවනවද? නැහැ. භවාංග සිත් විඤ්ඤාති උපදවන්නේ නැහැ. නමුත් අපිට පේනවා මේ වේගෙන් යනකොට මේක ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා මතක තියාගන්නට ඕන එකක් තමයි මේ චිත්තජ රූප වලින් මේ ගමනේ දැන් උදාහරණ බලන්න චිත්තජ රූප විතරද ගමන් කරන්නේ නෑ ඍතුජ රූප වලටත් ගමන් කරන්න පුළුවන්. ඒ නිසානේ බාහිර දේවල් ගමන් කරන්නේ. එතකොට මේ චිත්තජ රූප වලින් මේ බලය ඇති කරනවා. බලය ඇති කරාට පස්සේ ඍතුජ රූප වලට එක බලපන් ඍතුජ රූපත් ඉහෙන් පහළ වෙනවා. එතකොට ඍතුජ රූප වලටත් වෙනම මොමන්ටම් එකක්. ඒ කියන්නේ ගමන් කරනකොට ඇති වෙන එක්තරා වේගයක්. ඒක ඊට පස්සේ චිත්තජ රූප වලින් තනිකර පාලනය කරන්නට අමාරුයි. ඒ නිසානේ අපි දුවගෙන යන ගම එකපාරට නතර වෙන්න හැදුවත් මොකද වෙන්නේ? එකපාර පුළුවන් නතර වෙන්න. එකපාර යනවා. අපේ හිත තිබුණාට නතර වෙන්න ඒක වෙන්නේ නැහැ. ඍතුජ රූප වලට අනුගත වෙනවා ඊට පස්සේ අපේ මුළු කය. දැන් කවුරු අපි තල්ලු කරනවා. තල්ලු කරොත් එහෙම අපි කොච්චර හිටියත් හිතන් ඉන්න අපි තල්ලු වෙලා යනවනේ. බලය වැඩි නම්. එහෙනම් ඍතුජ රූප වලටත් මේ එනවා මේ වායෝ ධාතුවෙන් එන එක ඒක හුදු චිත්තජ රූපයෙන් විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. චිත්තජ රූප වලින් අපි හිතාමතා කටයුතු කරනකොට ආරම්භයේ සිද්ධ වෙන්නේ චිත්තජ රූප වලින්.
නමුත් ඒ මොමන්ටම් එක නැත්තම් ඒ වේගය ආවට පස්සේ චිත්තජ රූප වලිනුත් ඍතුජ රූපත් ඒ විදිහටම දිගටම ගමන් කරනවා. ඒ නිසා අන්තිමට මේ දෙක අන්‍යෝන්‍යව තමයි ඉදිරියට සිද්ධ වෙන්නේ. ඒ නිසා හුදු චිත්තජ රූපේ විතරක් නෙවෙයි චිත්තජ රූප වලින් මේ ආරම්භය ඇති කරා ඊට පස්සේ ඍතුජ රූප પરම්පරාවත් ඒ ගමනට දායකත්වය ලබා දෙනවා. ඊළඟ සිදුවීම තමයි මේ ආරම්භය සිද්ධ වෙන්නට ඍතුජ රූප ඕනේ. ඍතුජ රූප වල හැකියාව තියෙන්නට ඕනේ. හොඳට ශක්තිමත් වෙලා තියෙන්නට ඕනේ. ඒ කියන සිදුවීම් තිබුණොත් විතරයි චිත්තජ රූප වලට මේ ක්‍රියාව සිද්ධ කරන්නට පුළුවන්. ඒ නිසා කායික ක්‍රියා ආදී සිද්ධ වෙන්නේ හුදු චිත්තජ රූප වලින් විතරක් නෙවෙයි. ඍතුජ රූප වලත් ලොකු බලපෑමක් මෙතන තියෙනවා. ඒ අනිත් රූප වලට ඒ බලපෑම ගන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් ඍතුජ රූපනේ අපේ කයේ තියෙන. ඒ නිසා මේක සිත නිසා චිත්තජ රූප ඇති වුණා. ඒ අනුකූලව කය ඉදිරියට යනවා කිව්වට ඒ චිත්තජ රූප වලටත් ඒ ක්‍රියාව සිද්ධ කරන්න තියෙන මේ ඍතුජ රූප වල පැවැත්ම. දැන් අපි ගන්නවා ස්නායු වල එක එක අවයව වල අවශ්‍යතාවය අපි දකිනවා. නේද? එක එක ශරීර කොටස් වල අවයව අවශ්‍යතාවය අපි දකිනවා. ඒව නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට අතක් එහෙම ඔසවන්න යනකොට අත ඔසවන්නට ශරීරයේ තියෙන මාංශ පේශි ගොඩක් වැය වෙනවා. අපි හිතන්නේ මෙතන ඔසවනවා කියලා. නේද? ඇත්තටම මේ උරහිසේ පවා මාංශ පේශි හැකිලෙන්නට ඕනේ. මේක හකුලනකොට එක මාංශ පේශිය දිග හැරෙනවා. නේද? එකක් හැකිලෙනවා. විශේෂයෙන් බලය අපි ගන්න මේ විදිහට. ඉතින් ධර්මයේ හැටියට ඒක විස්තර කරනකොට මේ හැම පරාසෙම මේ බලපෑමට ලක් වෙලා තියෙනවා අපි. බලපෑමට ලක් වෙලා තියෙනවා. නමුත් අර ඍතුජ රූප මේ කියන්නේ චිත්තජ රූප මුළු කය පුරාම හට ගන්නවා. ඒ නිසානේ අපේ දැන් අත නැව්වට කකුල එහෙම තියෙනවනේ මේ විදිහට. ඉරියව්ව පවතිනවනේ. ඒ නිසා මුළු කයෙම චිත්තජ රූප හට ගන්නවා. මේ ප්‍රදේශයේ ආශ්‍රිතව අර සිතේ ලොකු බලපෑමකට ලක්වීමක් සිද්ධ වෙනවා අපිට. බලපෑමකට ලක්වීමක් සිද්ධ වෙනවා. ඒ ලක්වීම සිද්ධ වෙනකොටත් එතනදී ඒ තියෙන ඍතුජ රූපවල හැකියාවත් විශේෂයෙන් බලපෑම. ඒ නිසා සිත ඍතුජ රූපත් එකතුවෙන් තමයි මේ දේ සිද්ධ. හුදු චිත්තජ රූප වලින් විතරක් නෙවෙයි මේ දේ සිද්ධ වෙන්නේ. ඍතුජ රූප වලින් ලොකු බලපෑමක්. බැරි වෙලා හරි මෙතන මේ මස් පිඩු මසල් එක කැපිලා හැම තිබුණා නම් මේවා කරන්නේ නැත්තම් මේක ඔසවන්නට අපිට බැරි වෙනවා. මෙතනනේ අපි ශක්තිය ගන්න මේවා කරන්නේ. ඒ නිසා කවර තැනකටද අපේ සිත යොමුනේ කියන එක විස්තර කරන්න පෞද්ගලිකව මට තේරෙන එක මුළු අතටම තමයි අවධානය ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් මෙතනටද අවධානය දුන්න කියලා හෙවොත් නෑ. අපි අතරනේ අවධානය දෙන්නේ. නමුත් අර මුළු සිස්ටම් එකටම, ඒ කියන්නේ සිස්ටම් එකටම අවධානය දීලා තියෙනවා. ඒ ඍතුජ රූප, චිත්තජ රූප අතර තියෙන අන්තර් සම්බන්ධතාවයක් මෙතන අපිට පෙන්눔 කරන්නටත් පුළුවන්. හුදු චිත්තජ රූප වලින් සිද්ධ කරනවා කියන්න බෑ. මොකද ඍතුජ රූප වල ලොකු දායකත්වයක් තියෙනවා. ඍතුජ රූප ශක්තිමත් වෙලා තියෙන්නට ඕනේ. ඒ අදාළ ඍතුජ රූප තිබුණ නැත්නම් හරියට ඒවා සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඍතුජ රූපත් හරියට ක්‍රියාත්මක වෙන බව අපිට පැහැදිලි වෙනවා. ඒවත් ක්‍රියාත්මක වෙන බව පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා ඔය කියන ක්‍රමවේදත් තව ක්‍රමයකට අපිට එන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් චිත්තජ රූප මෙතනින් හටගෙන මෙතනට බලය දෙනකොට මේක හැකිලෙනවා කියලා. නමුත් අපිට පැහැදිලි මේක ලොකු දායකත් ආරම්භය ගන්නෙ මේ වගේ තැනකින්. ආරම්භය ගන්නෙ මේ වගේ තැනකින්. ඒ නිසා ඒ ඍතුජ සහ චිත්තජ රූප කියන දෙකේම අන්තර් සම්බන්ධයත් මෙතන අපි අමතක නොකළ යුතුයි. මේ විදිහට මේක ඉගෙන ගත්තට. විඤ්ඤාතිය දැන් පැහැදිලි. අපි කතා කරා විඤ්ඤාතිය යනු කුමක්ද? විඤ්ඤාතිය සහ විඤ්ඤාතිය තව තොරතුරු ටිකක් කතා කරා පරමාර්ථ අපරමාර්ථ ආදී ස්වභාවයන් ගැන. ඊට පස්සේ මේ කායික ක්‍රියාවක් පෞද්ගලික ප්‍රායෝගිකව සිද්ධ වෙනකොට මේ අතරමැද මේ සිද්ධිය උනේ කොහොමද? ඊළඟට මේ විඤ්ඤාතිය කියන නම මේකට දෙන්නේ තවත් විශේෂ දෙයක් නිසා. මේ විඤ්ඤාතිය කියන නම දීලා. තේරවාද සම්ප්‍රදාය තුළ විඤ්ඤාතිය යනු හංගවනවා කියන එක. හංගවනවා. මොකක්ද හංගවලා තියෙන්නේ කියන එක දැන් කතා. මේක වෙනම පැත්තක තියෙන මාතෘකාවක්. ටිකක් කියන්නේ අපි දැන් මේ කතා කරන් ආවේ මෙකැනිසම් එකනේ ක්‍රියාවලියනේ. දැන් මේක තුළ වෙනම කතාවක් කියවෙනවා. මේ නම දීලා තියෙන හේතුව තමයි විඤ්ඤාතිය හංගවනවා ක්‍රියා කරන කෙනාගේ ආධ්‍යාසය, අදහස. ක්‍රියාත්මක කරන කෙනාගේ ආධ්‍යාසය, අදහස හංගවනවා. ඒක සාමාන්‍යයෙන් තිරිසන්ගත සතාටත් දැනෙනවා. දැන් මොකද බල්ලෙක් ඉස්සරහට අත ඔසවගෙන ගියොත් එහෙනම් මොකද වෙන්නේ? බල්ලට අපි කතා කරේ නෑනේ. අපි කෙලින්ම හුදු කායික ක්‍රියාකාරකමක් කරේ. නේද? අත ඔසවගෙන එනකොටම බල්ලා දුවනවා. ගුටි කාලම තියෙන්න ඕනේ නෑ නේද? මම හිතන්නේ ඕන බල්ලෙක් ඒ කෙනෙකුට දුවනවා. දැන් සාමාන්‍යයෙන් අර තියෙන්නේ නේද? අර සමහර වීඩියෝ උනත් කියලා බලන්න පුළුවන්. සමහර ඔය ජියොලොජිකල් ඒ මොනවද සත්තු ගැන එහෙම කතා වෙනකොට
අර සමහර කටුස්ස જાතියක් එහෙම ඒ කට්ටිය පළවෙනි වතාවට ලෝකෙට එළියට එනවා මිත්‍රේ. පළවෙනි වතාවන ලෝකෙ එනකොට ඒ පරිසරයේ ඉන්නවා නයි. ඒ ගල් ආශ්‍රිත පරිසරවල. උන් බලන් ඉන්නේ මේ සතා එනකොටම මරන් කන්නේ. පළවෙනි වතාවට ආලෝකය දකින්නේ දැන් ලෝකයේ වෙලා. ගම් මේ මොකද්ද මේවා? මිත්‍රෙන් අණ්ඩජ සත්වයෝ. ඇවිල්ලා එනකොටම මේ කට්ටිය යනකොටම අරහෙන් ණයා එනවා. දැන් හිතෙන්න පුළුවන් දැන් ණයා යන්න යාළුවෙක් කියලා හිතුවා. ණයා හම්බෙන්න යන්න එපේ. නේද? ණයා මොනවා හරි කෑමක් දෙන්නේ අම්මා කියලා හිතන්න පුළුවන්. අයි දන්නේ නැහැ නේ මිත්‍රෙන් එකපාරට කඩාගෙන එන්නේ. ඒ ණයා එන ක්‍රමයටම මේ සතා පණ දාගෙන දුවලා කියලා කොහොම හරි ගල් උඩින් පැනලා උදුවන්නත් දන්නවා උට තේරෙනවා. පැනලා ඔක්කොම කරලා බේරෙනවා. සමහරවිට අහු වෙනවා. සමහර ණයින්ට අහු වෙනවා. මේ පළවෙනියෙන්ම ලෝකෙට එළියට ආපු සතා. මෙයාට එහෙම අත්දැකීමක් තව ලැබිලා නැහැ. අපිට හිතන්න පුළුවන් බල්ලා කලින් ගුටි කාපු හින්දා අපි ගහන්න එනකොට දුවනවනේ සමහරලාට නේ. මීයන්ට එහෙම ඔය පරීක්ෂණ වලදී කරන්නේ සමහරලාට. එතකොට එහෙම අත්දැකීමකුත් නෙමෙයි. පළවෙනි පාරම දකින්නකොටම අරහෙන් කඩාගෙන එනකොටම මෙයාට තේරෙනවා මේ මගේ සතුරෙක් කියලා. හිතවතෙක් නෙවෙයි කියන හැඟීම එනවා. කර්ම විපාක 이르දි වශයෙන් කියන සත්වයන්ට තියෙන වෙනම තියෙනවා වෙනම මේවා ටිකක් ධර්මයේ හැටියට. එයාටම ආවේනික කිච්ච ගති ටික. නමුත් මේක දකින්නකොටම මෙයාට තේරෙනවා මේන්නේ නම් හිතවත් කමකට නෙවෙයි. අම්මා එනකොට සත්තු දුවනවනේ අම්මා අඳුරගත්ත ගම. නේද? නමුත් ඒ වගේ හැඟීමක් එන්නේ නැහැ සතාට. අරහෙන් නැහැ එනකොට මෙයා දුවනවා. ඒ නිසා මේ ධර්මයේ තේරවාදී මේක විස්තර කරන්නේ මේ ආධ්‍යාස්‍ය දැනගන්නට පුළුවන් බලන කෙනාට අනුමාන කරන්නට පුළුවන්. සමහරට වරදින්නට පුළුවන්. දැන් අපි සමහරලාට බල්ලට අපි යන්නේ කෑමක් දෙන්න ඌ දුවනවනේ. බය වෙන්නේ. මේ සමහරට කෑමක් දෙන්න කියත් බයලා දුවනවා. ඒ වගේ ඒකේ හරි වැරදි සිද්ධවීම් වෙන්නට පුළුවන්. නමුත් ධර්මයේ හඳුන්වලා තියෙන පොත්පත්වල මේ ආධ්‍යාස්‍ය දැනගන්නට තියෙන මාධ්‍යත් මේ විඤ්ඤාතියයි. ආධ්‍යාසය දැනගන්නට තියෙන මාධ්‍ය මේ විඤ්ඤාතියයි. මොකද්ද සිද්ධ වෙන්නේ? අපි ඒක පොඩ්ඩක් විස්තර කරගමු. කාය විඤ්ඤාතිය කියන එක අපි තේරුම් ගන්නේ චලනය වෙන අංගපසංග අණුව. චලනය වෙන අංගපසංග අණුව. පරමද්දීපණය කියන්නේ මේක ස්පර්ශයෙන්ුත් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සමහර කෙනෙක් අල්ලනකොට මේ අල්ලන්නේ මොන සිතවිල්ලෙන්ද කියලා අදහසක් එනවා නේද? රාගයෙන් ඇල්ලුවද, ද්වේෂයෙන් ඇල්ලුවද, අර හිතවත්කමට අත දුන්නාද, නැත්නම් නොදී බැරිකමට මේවා කරාද කියන එකත් සමහරලාට දැන. ඒක ස්පර්ශයෙන්ුත් යම් ක්‍රමයකට තේරෙනවා. දැකීමෙනුත් යම් ක්‍රමයකට තේරෙනවා. එතකොට චලනය වන අංගපසංග දැකීමෙන් හෝ ස්පර්ශ කිරීමෙන් අපිට අදහසක් ගන්න වෙනවා. හැබැයි අටුවාවේ කියනවා පැහැදිලිවම කාය විඤ්ඤාතිය කවදාවත් චක්කු විඤ්ඤාය නෑ. චක්කු විඤ්ඤාණයට අහු වෙන්නේ නෑ. සාවිධර්ම ක්‍රමයේ හැටියට ඒක කාය විඤ්ඤාණයට අහු වෙන්න ක්‍රමයකුත් නෑ. අටුවාවේ විස්තර කරන්නේ දර්ශනය තුලින් පමණයි. පරමද්දීපණියකේ පෙන්නනවා කාය ద్వාරය හරහත් මේ විඤ්ඤාතිය තේරුම් ගැනීම කියන එක ලෝකේ ප්‍රකට කරුණක්. එතකොට මුලින්ම සිද්ධ වෙන්නේ මොකද්ද? අපි කවුරු හරි කෙනෙක් දැන් අපි හිතමු බල්ලට කියලා අදහස්. දැන් අන්න ගහන්න දුවගෙන යනවා පොල්ලක් කරගෙන. එතකොට බල්ලට පේන්නේ මේ තියෙන වර්ණ රූපය. එයාගේ වර්ණවල අන්ධතාවයක් තියෙන්න පුළුවන්. නමුත් අපිට එයාට යම් ක්‍රමයකට රූපය පේනවා. එතකොට ඒ වෙලාවේදී ඔහුට පහළවන්නේ චක්කුද්්වාරික වීතියක්. තීත භවංග, භවංග චලන, උපච්ඡේද නැත්නම් භවංග තුනක් පහළ වෙලා පංචද්වාරාව. චක්කු විඥානය, සම්පටිච්ඡනය, සම්තීරණය, වොත්තපනය, ජවන 7යි, තදාලම්බන 2යි භවංගය. මේකනේ සාමාන්‍යයෙන් වීතිය. එතකොට මේ වීතියේ අරමුණ තමයි හරිනේ අරමුණ තමයි වර්තමාන රූපය. වර්ණ රූපය. නැත්නම් රූපාරම්මණය. වර්ණ රූපය. ඊළඟට මේට අනුතුරුව දැන් චිත්ත වීති ගැන අපි කතා කරලා නැහැ ගැඹුරෙන්. ඊට පස්සේ අනුබන්ධක වීති කියලා කොටසක් පහළ වෙනවා. භවංග සිත් පහළ වෙලා භවංග විතරක් කියලා ලියන්නම්. මනෝද්වාරාවජනය, ජවන 7, තදාලම්බන 2 මේකෙන් අතීත වර්ණ රූපය මේ ගත් එකමයි. මේ විදි අනුබන්ධක වීති කිහිපයක් පහළ වෙනවා. සුදුසු අදාළ ආරම්මන. ඒ කියන්නේ පඤ්ඤාති ආදී අරමුණුත් එනවා මෙතන. ඒක අපි ඒක චිත්ත වීති පාඩම නෝන නිසා මම මෙතන මේ ගැප් එක තියනවා. ඊට පස්සේ පහළ වෙන මනෝද්වාරික වීතියකින් දැනගන්නවා ආධ්‍යාසය. දැනගන්නවා ආධ්‍යාසය. හරිනේ මේක ලියන්න එපා පොඩ්ඩක් බලන්න මෙයා කරන්න. මෙතනදී භවංග, භවංග චරණ, භවංග උපච්ඡේද පහළ වෙලා මනෝද්වාරාවජනය, ජවන 7යි, තදාලම්බන 2කින් පුද්ගලයාගේ මොකද්ද ක්‍රියා සිද්ධ කරන චිත්තුප්පාදය. සිත දැනගන්න.
චිත්තුප්පාදය දැනගන්නවා. නමුත් මේක දැනගන්නට මත්තෙන් මේක දැන් මේ තමයි අනුබන්ධක වීදිවල අදාළ ආරම්භන අනෙකුත් අදාළ කියලා දාන්නේ. ඒවා අපි චිත්ත වීති පාඩමේ තමයි කතා කරන්නේ. මේ අතරතුර මේ ක්‍රියා සිද්ධ කරන චිත්තුප්පාදයේ දැනගන්න වීතියට කලින් වීතියකින් අරමුණු වෙනවා කියලා කියනවා කාය විඤ්ඤාප්තිය. කාය විඤ්ඤාප්තිය. මොකද්ද මේ කාය විඤ්ඤාප්තිය කියලා අපි කතා කරන්නේ? රූපය චිත්ත කිරිය වායුව සිතට අනුගත වෙච්ච බව. සිතට අනුගත වෙච්ච බව. ඒක ධර්මතාවයක් ලෙස දැනෙන දෙයක්. සිතටත් මේක අනුගතයි. කොහොමද මේක දැනුනේ? ඒක එක්ක කියනවා ධර්මතාවයක් ලෙස වැටහුණා ඒ වෙලාවේ. වැටහෙන ක්‍රමයක්. ඒ අනුව තමයි මේක දැනගන්නේ. ඒ නිසා තමයි දැන් ඔන්න මේක ඉස්සර විඤ්ඤාත්තිය දැනගෙන විඤ්ඤාත්තිය තේරුම් අරගෙන ඒ අනුසාරයෙන් තේරුම් ගන්නවා මොන වගේ සිතවිල්ලකින්ද මේ. ඒක වර්ධින්නට පුළුවන්. ඒක වර්ධින්නට පුළුවන්. දැන් පුලින්ද වච්ච ස්වාමීන් වහන්සේට උනේ නේ. වසලය කියලා අන්තිමට හිතුවේ අරියාව දුර නැත්තම් මේකට කිව්වා කියලානේ. නමුත් හිතවිල්ල හැබැයි ඉතින් ඒකේ යම් ඇත්තක් තියෙනවා. මොකද හේතුව වාසනාවේ බලපෑමට ලක් වුණානේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම මුලාවකට වඩා එතන ඒ කෙලෙසේ මානේ බලපෑම උන්වහන්සේගේ సంతානේ තිබිලා තියෙනවා. ඒ නිසා ඒක ਸਰව සම්පූර්ණ වැරදි නිගමනයකුත් නෙවෙයි. ඒ වෙලාවේ සිත ක්‍රියාසිතක් වුණාට අනුසය මානේ අනුසයනේ වාසනා මානේ බලපෑම තිබිලා තියෙනවා වාසනා කෙලෙසේ. ඉතින් මේ විදිහට මේ අන්‍යයන්ගේ අදහස දැනගන්නට උපකාර වන්නේ ඊට කලින් පහළ වෙන්නේ මේ විඤ්ඤාත්තිය අරමුණු කරගත්ත වීතියක්. ඒ නිසා මේ විඤ්ඤාත්තිය ක්‍රියා කරන්නාගේ අදහස දනවනවා ප්‍රකට කරනවා කියන අර්ථයෙන් තමයි විඤ්ඤාත්ති කියලා තියෙන්නේ. එය කායාංග චලනය කොටගෙන දැනගන්න නිසා චලනය වෙන හෝ ස්පර්ශ කරනු ලබන කායාංගයන් අනුව කරන කොටගෙන දැනගන්න නිසා කාය විඤ්ඤාත්තිය කියලා කිව්වා. කාය කරන කොටගෙන කායේන විඤ්ඤාපේති इति කාය විඤ්ඤාත්ති. චලනය වෙන කායාංගයන් කරන කොටගෙන තමයි මේක අඟවන්නේ. හැබැයි ඇත්තටම විඤ්ඤාත්තිය නැහැ හැම අදහසක්. ඒක තමයි උපකාර කරලා තියෙන එක තේරුම් ගන්න. ඒ උපකාර කිරීම අදහස් ඇඟවීමක් ලෙස සලකලා මේක විඤ්ඤාත්තිය කියලා නම් කරලා තියෙනවා. කාය විඤ්ඤාත්තිය කියලා නම් කරලා තියෙනවා. ඊළඟට ඊට පස්සේ අපි ඊළඟට දැන් මේ විඤ්ඤාත්තිය තේරුම් ගන්න. ඊළඟට මේකෙදී දැන් මෙහෙම සිද්ධියක් වෙනකොට මේක තමයි සාමාන්‍ය විශ්වාසය. ඉතින් මම මේකේ පොඩි අතිරේක කරුණක් කියන්නට ඕනේ. මේ සිදුවීම සිද්ධ වෙන්න මේ වගේ ප්‍රොසෙස් එකක් යන්නට තියෙන තව ප්‍රධාන සාධකයක් තියෙනවා කියලා මට පෞද්ගලිකව පේනවා. මොකද හේතුව අපි ඇයි එහෙම හිතන්නේ? හිතන්න තියෙන ප්‍රධාන සාධකයක් තමයි මේක අර වගේ අර අලුතෙන් උපන්න සත්වයාට ඇප්ලයි කරාම මේක කෙලින්ම ධර්මතාවයක් ලෙස පැහැදිලි කරන්නට පුළුවන් වෙයි. දැන් උදාහරණයකට අපි යම් කෙනෙක් ඉඳ ගන්නකොට අපි දැනගන්නේ කොහොමද මෙයාගේ සිතවිල්ල ඉඳ ගැනීමමයි කියලා. ඒකට පදනමක් තියෙනවා. මොකද අපිට තියෙන අත්දැකීමක්. මට සිතවිල්ලක් ආවොත් ඉඳ ගන්න මම ඉඳ ගැනෙනවා. මම නැගිටිනව නෙවෙයි. ඉඳගෙන ඉන්න කෙනෙක් මට සිට ගන්න හිතුණා මාව ඇලවෙනව නෙවෙයි මාව හිට ගැනෙනවා. එහෙනම් මම දන්නවා අපිට අත්දැකීමක් තියෙනවා. සිතට අනුකූලව කය හැසිරෙනවා කියලා. සිතට අනුකූලව කය හැසිරෙනවා. බැරි වෙලා හරි සිතට විරුද්ධව නම් කය හැසිරෙන අපි හැමෝගෙම වෙන කෙනෙක් ඉඳගෙන ගන්නකොට මට තේරෙනවා මෙහෙනම් මේ හිට ගන්න හිතලපුක තමයි ඉඳගෙන තියෙන්නේ. නේද? ඒ නිසා මේ දැනුමට මේ අවබෝධයට අපේ අත්දැකීම ගොඩාක් බලපාලා තියෙනවා කියලා මම පෞද්ගලිකව හිතනවා. ඒ නිසා ඒක වෙලා තියෙන කවරක් නිසාද ඇත්තට මේ අත්දැකීම එන්නට තියෙන පදනම තමයි අපි තුල විඤ්ඤාත්තිය හටගෙන. විඤ්ඤාත්තිය කයට සිතට අනුකූලව ඒ වායෝ ධාතුවේ ඇතිවෙච්ච ආකාර විකාරයක් වෙනසක්. ආකාර විකාරයක්. එතකොට මේ කාය විඤ්ඤාත්තිය යනු මේ ඇතිවෙච්ච මේ කතා කරන්නේ ඔබ්සර්වර්ගේ. මේ කතා කරන්නේ බලන කෙනාගේ. බලන කෙනා. දැන් කවුරු හරි කෙනෙක් ක්‍රියාත්මක වෙනකොට බලනකොට ඇති වෙන සිතිවිලි මේ තමයි යා තේරුම් ගන්නවා. අරයක් මේ සිතෙන් තමයි කරේ. දැන් බල්ලා දැනගත්තා රූපය දැක්කා එනවා. ඊට පස්සේ විඤ්ඤාත් කරනවා දැනුම් ගත්තා මේ ද්වේෂයෙන් තමයි මට ගහන්න තමයි ඉන්නේ කියලා බල්ලා දුවනවා. වර්ධින්න පුළුවන්. හරිනේ?
නමුත් ඒ පුද්ගලයාගේ සිත වැඩ කරන විදිහ අපි ඉස්සෙල්ලා ඇන්දේ. එතනදි වෙන්නේ මනෝද්වාර වීතියක් යනවා. ඔසවන්න ඕන කියලා සිතුවිල්ලක් එනවා. ඒ නිසා චිත්තක්‍රිය වායු ධාතු හට ගන්නවා. ඒව එක දිශාවකට යොමු වෙනවා. ওই විදිහට ඒක අර ගොඩාක් එකතු වෙලා බලයක් ඇවිල්ලා අර විදිහට ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ තමයි ක්‍රියා කරන කෙනාගේ process එක. මේ කතා කරේ යම් කෙනෙක් බලනකොට ඔහු ඒක තේරුම් ගන්න විදිහ. මේ නිසා මේකට විඤ්ඤාති කියලා කියනවා. අවසාන වශයෙන් තව නිර්වචන ඇත්තට මගේ හෑන්ඩ් අවුට් එකේ දීලා ඇති. ක්‍රියාත්මක වෙන කායාංග වාචාංග අනුව අපි තේරුම් ගන්නවා විඤ්ඤාතියක් ඇත කියලා. ඒක තේරුම් ගන්නෙත් අර විදිහට අපේ අත්දැකීමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි සිතන විදිහටම තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා සිතේ බලපෑමට ලක් වෙච්ච බවක්, සිතේ බලපෑමට රූපකය නතු වෙච්ච බවක් මේ කතා කරන්නේ. සිතේ බලපෑමට රූපකය නතු වෙච්ච බව තේරුම් ගන්නවා ඥානවන්තයෝ අංගපසංග සෙලවීම ආදී තුලින් විඤ්ඤාතිය තේරුම් ගන්නවා. ඒ නිසා ඥානවන්තයන් විසින් සෙලවෙන අංගපසංග අනුසාරයෙන් දැනගන්නා වූ රූපය කියන අර්ථයෙන්ුත් විඤ්ඤාතිය කියලා. තවත් නිර්වචන කිහිපයක් තියෙනවා. අවුනෝන්ගේ සිත් වලින් අවුනෝන්ගේ සිත් දැනගන්නවා කියන අර්ථයට මේ ආදී විදිහට විඤ්ඤාතිය තව නිර්වචන කිහිපයක් තියෙනවා. මම දෙකක් තමයි මෙතන කතා කරේ. ඉතින් ওই ටික තමයි අපිට කතා කරන්නට තියෙන්නේ. කාය විඤ්ඤාතිය යනු අපි සිතලා කටයුතු කරනකොට ඒ අනුව සිද්ධ වෙන්නා වූ කයි වෙනස්කම් ඒ කය ඒ අනුව හැසිරවීමට සිතෙන් ඇති කරවන්නා වූ චිත්තක්‍රිය වායු ධාතුවේහි ඇති කරවන්නා වූ යම්කිසි වෙනසක්. ඒක ඇතිවන්නේ මොන ක්‍රමයකටද, ඒකේ ක්‍රියාවලිය කුමක්ද කියන එක අපි කතා කරා. ඒ වගේම ඒකේ අර ප්‍රායෝගිකව කොහොමද ඒක අපි තේරුම් ගන්න කියන එක කතා කරා. ඒකේ තියෙන ලක්ෂණ ටිකක් අපි කතා කරා අවසානයේදී. ඒකට නම දීලා තියෙන්නේ පිටින්නම් බලන කෙනෙක් කොහොමද මේ විඤ්ඤාති අනුසාරයෙන් කෙනෙක්ගේ ආධ්‍යාසය තේරුම් ගන්නවා කියන කතාව. ඉතින් මම උතනින් පාඩම අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ නැබුදේ. ඔව්. මේ ඉතිරිලක් පහලන්නේ. ඔව්. එතන දැන් මේ මරන්න හදලා අපි හිතන නෑ ඕනේ කියලා ගන්න. එතන සර ජවන්ති තියෙන අකුසල වෙලා කුසල වෙලා ඉන්නේ මේක. මෙහෙම ඒක කියන්නේ එතන මෙහෙම ඒක වීති ගොඩක් නේ. එක වීතියකින් වෙන්නේ නැහැ ඕක. එක වීතියෙන් කොහොමවත් කායික ක්‍රියා සිද්ධ කරන්න බෑ. මරන්නට ද්වේෂ මූල සිත් පහළ වෙලා ඒ ද්වේෂ මූල සිත් වලින් මේක ඔසවගෙන යනකොට අතරමැද තව වීති පහළ වෙනවා නෑ මේක හොඳ නෑ කියලා. ඒ වීති වලින් මේක නවත්තනවා ඊට පස්සේ. ඒ නිසා එකපාර වෙනව නෙවෙයි මේ අකුසල වීති කුසල වීති එහෙමම මාරුවෙන් මාරුට යනවා. ඒක තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ ඒ වලින් අපි නවත්තනවා අල්ලලා. හොඳ නෑ මේක. නෑ ඉතින් අකුසල් සිද්ධ වෙනවා ඒ සිතවිලි මාත්‍රයටම. නමුත් කර්මපතයක් බවට පත් වෙන්නට නම් ඒක කායිකව වාචසිකව ක්‍රියා කරන්නට ඕනේ. සමහර මානසික කර්මපතක් තියෙනවා. ඉතින් ඒවා බලවත් ලෙස වෙන්නට ඕනේ. දැන් සතෙක් මරන්නේ හිතුව පමණින් කර්මපතයක් වන්නේ නැහැ. අවිජ්ජාව, ව්‍යාපාදේ, මිච්ඡාදිට්ඨියනේ. ඒක අදාළ නැහැ පාඩමට. අපි හිතමුකෝ මානසිකව වෙනේවා තමයි අනිත් කෙනෙක් ඒ කියන්නේ පොඩි ද්වේෂයක් ගත්තත් මානසික කර්මයක්. තරහ වුණොත්, කේන්ති ගත්තොත්. හැබැයි මොහු මැරේවා, නැසේවා, වෙනසේවා, සාප කරනවා වගේ කරොත් ඒක කර්මපතයක්. අර කියන්නේ හෙන ගහන්න කියනවා නේද? හැඳි ගෑවිලා යන්න කියනවා. ওই වචන ඔක්කොම කර්මපත වලට යන ඒවා. ඊට පස්සේ එහෙමනේ කියන්නේ නේද? එහෙම කියනවානේ සාමාන්‍යයෙන්. ව්‍යාපාදේ කියන කර්මපතේ වෙනවා. එතන. නිකන් ද්වේෂය අදාළ නැහැ. දැන් උදාහරණයකට දැන් මදුරු වෙනවා මුන් ටික නැති වෙලා ගියා නම් හොඳයි මහා කරදරයක් කියලා එහෙම ප්‍රාර්ථනා කරනවා නේ ව්‍යාපාද. මම නැතිනවා කියන්නේ උගේ විනාශය ප්‍රාර්ථනා කරනවා. අවිජ්ජාව කියලා කියන්නේ ලෝභය, දැඩි ලෝභය. දැඩි ලෝභය කියලා කියන්නේ මොනවා හරි වස්තුවකට ආස වෙනවා කියන එකක්වත් වෙන කෙනෙක්ගේ වස්තුවකට කැමති වෙනවා කියන එකක්වත් නෙවෙයි. ඒ වස්තුව මට වේ. මේ යා අදාළ වස්තුව මට වේ. නැත්නම් වෙන කෙනෙක් වාහනයක් අරන් ඉන්නකොට මමත් වාහනයක් ගන්න ඕන කියලා හිතන එකක් නෙවෙයි. මේ වාහනේම මට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි අවිජ්ජාව. ඒක කර්මපතයක්. අනිත් ඒවා නිකන් හුදු කර්මයක්. මිත්‍යා දෘෂ්ටිය ගත්තා මිත්‍යා දෘෂ්ටි ගොඩක් තියෙනවා. කර්මපත බවට සලකන්නේ අහේතුක අකිරිය නාස්තික කියන මිත්‍යා දෘෂ්ටි තුන පමණයි. කර්මපත ලෙස සලකලා තියෙනවා. අනිත් ඒවා මිත්‍යා දෘෂ්ටි නමුත් කර්මපත සංඛ්‍යාවට යන්නේ නැහැ. කර්මපතයක් නොවනවා කියන්නේ සාමාන්‍යයෙන් තමයි අදහස් කරන්නේ ප්‍රතිසන්දිදානයේ ඒකාන්ත භාවයක් නැහැ කියන එක.
නෑ නෑ එතන ඔයාගේ වෙනස වෙහෙස ඇති වෙන්නේ නැහැ කියන එකද? ඒක ඉතින් සතර මහා ධාතු වල ඇති වෙන වෙනස නිසා ඇති වෙන කාය දුක්ඛ සාගත කාය විඤ්ඤාණ. දුක්ඛ සාගත කාය විඤ්ඤාණ තමයි වෙහෙස කියලා කියන්නේ. වෙහෙස දැනෙනවනේ අපිට මහන්සිය වගේ. ඒ දුක්ඛ සාගත කාය විඤ්ඤාණයක් ඇති වෙන්නේ. ඒ වෙලාව. ඒ අර සතර මහා ධාතු වල ඇති වෙච්ච වෙනස නිසා. මොනවා හරි දැනීමක් තවන එක සිතක්නේ. ඊට පස්සේ ඒක දෝමනස්ස සිතකිනුත් අපි ගොඩක් වෙලාවට අරගන්න. අයියෝ හරි අමාරුයි කියලා. එතකොට මේ ඒ දුක්ඛ සාගත කාය විඤ්ඤාණයක් ඇතිවීම තමයි ඔය තියෙන්නේ. ඒ සතර මහා ධාතුන්ගේ වෙනස නිසා. ඒ දුවනකොට ලොකු වෙනසකට භාජනය වීම නිසා. වෙනස් වෙනවනේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා ඒක. සත්‍යයෙන් සතර වෙනස් වෙනවා. ඔව්. අපේ සිත ඒක තමයි දැන් සමහර දිනවනේ සමහර අයට බොහොම හොඳයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් සමහර අයට කතා කරන්න ගියාම කෑ ගැහෙනවා. මම හිතන්නේ ස්නායු වලින් විස්තර කරනවා. ඒ කියන්නේ සමහර ක්‍රියා කරන්න ගියාම මේ කට්ටියට ඊට වඩා අධික දෙයක් සිද්ධ වෙනවා. ඒ මොකක් හරි දෙයක් කරන්න ගියාම බලාපොරොත්තු වෙන මට්ටමට වඩා වෙනස් දෙයක්. ඒක ලෙඩක්. එතකොට ඒක නිසා තමයි අපි කියන්නේ මේ චිත්තජ වායුවෙන් විතරක් මේක විස්තර කරන්න බෑ. මේක ඍතුජ චිත්තජ අන්තර් සම්බන්ධයක් තියෙනවා මෙතන. පළවෙනි මේක තමයි සරලවම දේ තමයි චිත්තජ රූප ඍතුජ රූපේ මට්ටමට ශක්තිමත් වෙන්න එපේ. නේද? හිරි වැටලා තිබුණොත්, අංශභාගය හැදිලා තිබුණොත්. මේ දේවල් සිද්ධ වෙන්නේ නෑ අපේක්ෂිත පරිදි. ඒ නිසා සිත ඇති වූ පමණින් ඒක සිද්ධ වෙනවා නෙවෙයි. චිත්තජ රූප ඍතුජ රූප සුසු මට්ටමක තියෙන්නට ඕනේ. ඒ වගේම සමහරලාට මෙතන චිත්තජ රූප ටික ඇති වෙනකොට වෙනතනක් ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. සමහර ලෙඩ රෝග. සමහර ලෙඩ රෝගවල ඒක සිද්ධ වෙනවා. ඒ නිසා ඒක මම හිතන්නේ ස්නායු වලින් විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට ගත්තම එතන පේන්නේ ඇත්තටම ඍතුජ රූපවල යම් වෙනසක් වෙලා තියෙනවා. ඍතුජ රූපවල යම් වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒ නිසා චිත්තජ රූප වලින් විතරක් මෙතන විස්තර කරන්නේ නැහැ වගේ අපි තැන්වල. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක් ගත්තම ඒ සුදුසුකම් සියල්ල තියෙනකොට සිතට අනුකූලව වැඩේ සිද්ධ වෙනවනේ. සිතට අනුකූල වැඩේ සිද්ධ වෙන නිසා චිත්තජ රූප හටගෙන මුළු රූපකායම එකට අනුව හැඩගැස්සීම සිද්ධ වෙනවා. ඒ නිසා අර ඍතුජ රූපවල දායකත්වය අපි කතා කළ යුතු යමතක කළ යුතු නැහැ මේකෙන්. හරි තේරුණායි. ඔගේ මෙහෙමයි අංගමංගානුසාරී වායුව කිව්වා මේක හොඳ ප්‍රශ්නයක්. දැන් උදාහරණයකට අපි දුවගෙන යනවා කියලා කියන්නකෝ. දුවගෙන යනකොට අපි කිව්වනේ එකපාර නතර වෙන්න බෑ කියලා. හැබැයි හිතෙන් හිතනවා නතර වෙන්න. නමුත් අපි ඉස්සරහට යනවනේ. අපි දැන් උදාහරණයකට කොච්චර තදගෙන හිටියම් මිනිහ තල්ලු කරොත් අපි තල්ලු වෙලා යනවා. නේද? ඒකේ චිත්ත තියෙන නතර වෙන්න. නමුත් තල්ලු වෙනවා අපි. ඒක අංගමංගානුසාරී වායුව කියලා කියන්නේ අංගපසංග සොලවන වායුව. ඒක චිත්තජ වෙන්නත් පුළුවන්, ඍතුජ වෙන්නත් පුළුවන්. ඒක ආහාරජ කර්මජ කියලාත් තියෙනවා. ඒ කියන්නේ මොකද දැන් යනකොට ඔක්කොම යනවනේ. සියල්ල යනවා මේකේ. ඉතින් ඒ නිසා ඒ අංගමංගානුසාරී වායුව කියලා කියන්නේ අංගපසංග සොලවන වායුවක්. අංගපසංග තල්ලු කරන එහෙට මෙහෙට මේවා කරන වායුව. ඉතින් ඒක සිත නිසාම ඇති වෙන එකක් නෙවෙයි. දැන් කවුරු හරි කෙනෙක් තල්ලු කරොත් එතන අපිට අංගමංගානුසාරී වායුවක් තියෙනවා. අංගපසංග සෙලවීමක් වෙනවනේ, තල්ලු වෙනවනේ. අපි කොච්චර හිතන් හිටියත් මේව නවත්තන්න කියලා ඒක යනවා. ඒ නිසා ඒ වගේ අවස්ථාවල ගන්න ඕනේ මුළු අර රූප කයේම තියෙන ගමනේ ඇති කරන ඒ තල්ලුව තමයි අංගමංගානුසාරී වායුව කියලා අපිට ගන්න වෙන්නේ. ඒ නිසා ඒක චිත්තජ විතරක් නෙවෙයි. චිත්තජ එකත් ඇතුළත. දැන් මේ වෙලාවේ මේක අංගමංගානුසාරී වායුවද කියලා හොත් ඔව්. මේ චිත්තක්‍රියා වායුව අංගමංගානුසාරී වායුවක්. ඒ වෙලාවේ ඍතුජ රූපත් තල්ලු වෙන්න පටන් ගන්නවානේ. එතන ඍතුජ රූප වලත් වායෝ ධාතුව යම් ප්‍රමාණයක ඇතිවීමක් වෙනවා ඒ ශරීරවල. එතන ඒ ඍතුජ වශයෙන් උත් අංගමංගානුසාරී වායුව තියෙනවා. ඊට පස්සේ
මෙහෙමයි දැන් අපි ගත්තොත් එහෙම ඉස්සල්ලාගේ ප්‍රශ්නේ මොකද්ද ආවේ මේ කකුල බල ඒක ඉබේ උනාට එතන සිත යෙදෙනවා. එතන සිත යෙදෙනවා. ඒක මේ අපිට හුරු වෙලා ගාණක් නැතිවීමක් වෙලා තියෙන්නේ. නමුත් අපේ මේ වැඩේ කරනකොට ඒ හොලවන්න නැතුව වැඩේ කරොත් කාර්යක්ෂම භාවය වැඩි. සමහර කට්ටියට තියෙනවා දැන් සමහරුන්ට තියෙනවානේ දැන් උදාහරණයක් තියෙනවා මේ ඔළුවට එන්නේ මොනවා හරි සිගරට් එක බොන්න ඕනේ. සමහර එහෙම ඉන්නවනේ සමහර අය. මම ඒක අනුම සිගරට් බොන්න කිව්වා නෙවෙයි. හරිනේ සමහර එහෙම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට තිබිලා තියෙනවා. යා ඒක කරන්නේ සිගරට් සුදු සමහර බුලත් කන්න ඕනේ සමහර. ඒ අදහස එන්නට. ඉතින් ඒතකොට ඒ වගේ සමහර අයට එක එක ක්‍රියාකාරකම් තියෙනවා කරන්නට. ඒවා කරනකොට තමයි අදහස් එනවා වගේ ඒක අදහස් එනවද ඒකට හිතන් ඉන්නවා සමහරලාට. එහෙමත් තියෙනවා. ඒකට හිතනවා මේක අවශ්‍යයි මට මේ දේ කරන්න කියලා. මේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ ඒ සිතුවිල් එච්චර තරම් එයා හිතුවේ සිගරට් නිසාද ඊට පස්සේ සමහරව කියනවා සිගරට් බොන ඒ සුරුට්ටු බොන අය දක්ෂයි කියනවාද සමා වෙන සිගරට් නෙවෙයි මට මතකයට කෝපි නේද කෝපි බොන්නේ යා සිගරට් නෙවෙයි සමහර කෝපි ඉතින් ඒ වගේ එක එක තියෙනවා මේ ක්‍රියාකාර එක එක ඒවා එක එක විදිහට අර්ථකථනය කරන්න පුළුවන් මම කියන්න හැදුවේ කාර්යක්ෂම භාවය දැන් කකුල හොල්ලන්න නැතුව වැඩ කරොත් කාර්යක්ෂම භාවය වැඩි වෙනවා කියලා මට පේන්නේ අවිධර්ම ක්‍රමය මොකද වැඩිපුර සිත් කොටසක් යොදවන්නට පුළුවන් ඉතින් අර හුරුවට කකුල හොලවනවා මෙහෙම කරලා ඒක ඒ වෙලාවෙත් මාරුවෙන් මාරුවට යනවා මාරුවෙන් මාරුවට සිත් එක යනවා දැන් උදාහරණයකට ඒක අපිට කවදාවත් ආනාපාන සතිය කරද්දී කකුල හොල්ලොල්ල කරන්න බෑ නේද ආනාපාන සතිය කරන්න බෑ කකුල හොල්ලොල්ල. ඒකට ඒක නතර වෙනවා අනිවාර්යයෙන්. මොකද සම්පූර්ණ අවධානය ඉදලා දෙනවා ආනාපාන සතියට. අර වගේ වැඩක් කරනකොට අර ටිකක් අර ඒ තරම් අවධානයේ අරතරම් නැති නිසා මේ දෙකටම මාරුවෙන් මාරුවට යනවා. ඒක සැබවින්ම එතනදී ළමයි එක් කරන්නේ චිත්තගිරිය වායු ධාතුව කියන එක. දෙවෙනි ප්‍රශ්නේ උනේ රුධිර සංසරණය නේද? රුධිර සංසරණය ගැන අපි දොස්තර මෑණියුක්කත් කතා කරද්දී කතා වුණේ කියන්නේ රුධිර සංසරණය නම් අර මේ හදවතේ තියෙන රුධිර පම්ප් කරන එක නිසා සිද්ධ වෙන දෙයක් මුළු රුධිර සංසරණය කියන එක. ඉතින් සමහර දැන් හදවත ගැහෙන්නේ මේක නිසාද චිත්තජ වායෝ ධාතු චිත්තජ රූපයක් ලෙසද කියලා අහුවොත් අපිට එහෙම එකපාර උත්තරයක් දෙන්න බැරි වෙයි. මේ මෙහෙම වෙන්න පුළුවන් කියන මොනවද උපකල්පනයක් වගේ කියන්න පුළුවන් වෙයි. ඒ නිසා සමහර අපිට ඒ කියන්නේ ස්ථිර උත්තරයක් දෙනවා නෙවෙයි සමහර මොකද ධර්මයේ තලතුරු සඳහන් වෙලා නැති නිසා සමහර ඔය අපිට නොදැනුවත්වම සිද්ධ වෙන කායික ක්‍රියා දැන් හුස්ම ගැනීම කියන එක හොඳම උදාහරණයක්. හුස්ම ගැනීම අපි ඊයේ කතා කරා. ඒකේ සමහර කොටස් ටිකක් මම ආයේ ගනි මොනවද චිත්ත රූප විශ්ලේෂණයේදී ඒක සම්බන්ධයෙන්. ඒතර ඒ වෙලාවේ සාකච්ඡාවකට යන්න පුළුවන්. එතකොට ඒවා හැම අපි නොදැනුවත්ව හිටියත් චිත්තජව සිද්ධ වෙන දෙයක්. ඒ නිසා සමහර කායික ක්‍රියාකාරකම් අපේ ශරීරයේ වෙන ඒවා චිත්තජ ලෙස අර්ථකථනය කරාට ලොකු වරදක් පේන්නේ නැහැ. මම කියන්නේ අර්ථකථනය කරන්නේ නෙවෙයි කරොත් කවුරු හරි යම් it makes sense වගේ පැත්තක තියෙනවා. නමුත් රුධිර සංසරණය නම් මම දන්න තරමින් හදවතෙන් කරන ලේ පම්ප් කිරීම නිසා සිද්ධ වෙන සිද්ධියක්. ඒතර හදවත ගැස්ම කියන එකත් සාමාන්‍යයෙන් මම හිතන්නේ සෛල වලින් මම නිවැරදි කරන්න හරිනම් කොහොම හරි මොලෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ එකක් චිත්තජ උනාද කියලා අහුවොත් සමහර විට ඒකට යම් සම්බන්ධතාවයක් පෙන්වන්න පුළුවන් සිත පවතින කල්ලි මේක වෙනවද කියලා. වෙනවා කියන එක. ඉතින් ඊට පස්සේ එහෙනම් ඒ කියන්නේ හුස්ම තමයිනේ හතොත් ධ්‍යාන අතර වෙන්නේ. මම හිතන්නේ හදවත ගැහෙන එක නම් අනිවාර්යෙන් වෙනම ඇති. කොහොමද දන්නේ? ඒකත් මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහර අනිත් අපි නොසිතා ඉන්න ක්‍රියා චිත්තජ දේවල් වලින් සිද්ධ වෙනවා කියන එකට එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි එතන විඤ්ඤාතිය ඕනද කියලා හොත් නෑ අනිවාර්යෙන්. ඊයේතර මෑනියු කෙනෙක් අහව ප්‍රශ්නයක් විඤ්ඤාතිය තියෙන්නට ඕනද හැම සලනයකටම නෑ අනිවාර්යෙන්ම නෑ. හැබැයි දැන් ඊයේ ඒක මට කියන්න බැරුණා දැන් බැරි වෙලා හරි බලෙන් හුස්ම ගන්නකොට පුම්බනවනේ එහෙම කරලා. එතකොට විඤ්ඤාතිය එනවා එතන. ඒ බලෙන් හුස්ම ගන්නකොට විඤ්ඤාතිය සහිතව අපිට මේ කය මේව කරගන්න පුළුවන්. නමුත් කය පුම්බවනවා කියන එක ඉබේ නිදාගෙන ඉන්නකොට වෙනකොට විඤ්ඤාතියක් නෑ. විඤ්ඤාතිය යනු සිතේ බලපෑමට ලක් වෙලා. දැන් කය ගලවත්ත ලෙස පුම්බනකොට අපිට පුළුවන් නවත්තන්න පුළුවන් ටික දුරකින්. තව ගොඩාක් වෙලා අල්ලගෙන ඉන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් සිතේ වසඟයට ලක් වෙලා තියෙනවා. විඤ්ඤාතිය කියලා කියන්නේ සිතේ වසඟයට ලක් වෙච්ච බව රූපේදී. ඒ නිසා ඒකේ හොයලා බලලා තමයි කියන්න වෙන්නේ කවර ක්‍රියාවන්ද චිත්තද රූපයයි සංසන්දනය කියන සුදු. මොකද රුධිර සංසරණය වගේ තනිකර ඍතුජ කියලාමයි තමයි පේන්නේ. ඉතින් ඒ වගේ එහෙම ඍතුජ නොවෙනවා නම් චිත්තජ කියන සංඛ්‍යාවට දාන්නට පුළුවන් කියන එක කියත හැකියි. ඕන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සමහරවිට අපි එදිනෙලාවට සමහරවිට හිමවත වගේ එදිනෙලාවට අපේ චේතනාවක් තියෙන්නේ අපි ඉස්සරහට කරන්න. එනකොට අපි නොදැනත්වම අනෙක් කපලට වාගේ සම්බන්ධතාවය ඇති වෙනවා. ඒ වෙලාවට ඔය වගේ එක්ස්පීරියන්ස් වුණාම
ඒක තමයි ඒක ඍතු ඒ කියන්නේ අසනීප වගේ වෙලාවක නේද ඔය වෙන්නේ? හිම මත ඇවිදින. ඒක නම් කෙලින්ම ඍතුජ රූප බලපෑමක්නේ. ඒක ඍතුජ රූප වල බලපෑමක්. ඒ කියන්නේ දැන් අනිවාර්යයෙන් මේ ඍතුජ රූප විතරනේ බාහිර පරිසරයේ සාධකත් බලපානවා. එතකොට මේ වගේ අවස්ථාවක ඒක ඍතුජ රූප ඒක බාහිරත් තියෙන ඍතුජ රූප අපේ කයේ තියෙන ऋतुज රූප වලට අර විසම භාවයේ සම්බරතාවයේ නැති වෙනේම ඇවිල්ලා ඒ කියන්නේ චිත්තජ රූප වලින් කන්ට්‍රෝල් කරන්න බැරි මට්ටමක් එන්න පුළුවන්. ඒක අපි ඒකයි මම කිව්වේ මේක චිත්තජ රූප වලින් විතරක් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඍතුජ රූප වල ලොකු දායකත්වයක් තියෙනවා මෙතන. මේක විස්තර කරනකොට අපි ඒක සාමාන්‍යයෙන් කතාවට ගන්න නැහැ. නමුත් ඒක ඒ මාතෘකාවත් ඇඩ්‍රස් කරන්නට ඕනේ. ඊට පස්සේ නෑ චිත්තක්ෂණ එකයි ආයු වර්ධනය. මේ ඒක අපි හෙට කතා කරනවා වචී විඤ්ඤාතිය. ඒක අපි හෙට කතා කරමුද? හෙට සම්පූර්ණ පාඩමම ගන්න මාක් විඤ්ඤාතියම. ඔව් එතනදී දැන් මහණියෝ අහන්නේ ජවන් සිත් 7ෙම සද්ද 7ක් එනවද කියලා නේද? මෙහෙමයි ඒකේ දැන් එක වීතියකින් කතා කිරීමක් නම් වෙන්නේ නැහැ. ඒක විය නොහැකි. වීති ගොඩකින් වෙන්නේ. ඉතින් ඒ පරිපූර්ණ සද්දේ උච්චාරණය මම ඒක හෙට කතා කරන්නම් තොරතුරු සහිතව. කොහොමද මේ සද්දේ උච්චාරණය වෙන්නේ කියන එක මට එකපාරට ඔලුවට එන්නේ නැහැ කියන්නේ. මතක් වෙන්නේ නැහැ තොරතුරු. මෙහෙමයි ඒක 35 ලෙස ගන්න එපා. මම ඒක තව ක්‍රමවලට විස්තර කරනවා. මොකද 35කින් වෙනවා කියන එකට සාධක අඩුයි. එතන ඊට වඩා සිත් ගානක් යනවා වීති ගානක්. ඉතින් ඒ නිසා ඒක ප්‍රායෝගිකව කොහොමද විස්තර කරන්න කියන එක ගත්තොත් ඒකේ දැන් උදාහරණයකට චක්කුද්්වාරික මනෝද්්වාරික. ඊට චක්කුද්්වාරික මනෝද්්වාරික නැවත අනුබන්ධක චක්කුද්්වාරේ මනෝද්්වාරේ විතරක් කියන. ඒක සමුදායක් ගාහික. ඊට පස්සේ හැඩය ගන්න එක. එහෙම වීති ගොඩක් ගිහිල්ලා තමයි ඕක වෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් සමහර පොත්වල තියෙනවා චිත්ත වීති 5කින් මේක අර්ථ සාධක ජවනයට එනවා කියලා. නමුත් අපි ප්‍රායෝගිකව හිතනකොට බලනකොට ඊට වඩා චිත්ත වීති ගානක් යන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ 35 කියන සංඛ්‍යාව නැතුව යම් කිසි වීති ගොඩක් ගිහිල්ලා තමයි මේ අහවල් දේ දැක්කේ. අහවල් දේ තමයි මේවා කරේ කියන යම් අර අවබෝධයක් ඉන්නේ. නමුත් ඊට කලින් සිත්වල දැක්ම නැද්ද? දැකීම නැද්ද? දැන ගැනීම නැද්ද තියෙනවා. හැම සිතකම ආරම්මන ග්‍රහණය තියෙනවා. නමුත් අර ප්‍රකට වෙලා අපි යමක් දැක්කා කියන හැඟීම උපදින්නේ යම් කිසි අපි කියන්නේ දැන් මෙහෙම දැක්කා කියලා හැඟීමක් එක්ක අපි මතක් කරලා කටයුතු කරන්නට මට්ටම ඒ කියන්නේ මතක් වෙනවා. ඉතින් චක්කු විඥානයේ වීතියත් අපිට මතක් කරගන්නට පුළුවන්. නමුත් අර මේ අහවල් දෙයක් දැක්කා කියන ප්‍රබල හැඟීමට උපදින්නේ යම් වීති ගානක් ගියාට පස්සේ. ඉතින් අර්ථ සාධක වෙන්න යනවා නම් ඉතින් වීති ගොඩාක් යන්න ඕනේ. වීති 5කින් එහෙම ලොකුවටම කායික ක්‍රියා එහෙම නම් සිද්ධ වෙනවා කිව්වොත් ඒක ඒකට සිතේ ආයුෂ කාලය පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. ඒක අර උපාදින්නක කියන වචනේද ඔබතුමිය අහන්නේ? උපාදින්නක කියන වචනේ. ඒ උපාදින්නක කියන වචනේ අර්ථ දෙකක් තියෙනවානේ. කර්මජ වෙන්නත් පුළුවන්, ශරීරයට අදාළ සියලු රූප වෙන්නත් පුළුවන්. ඒ නිසා එතන උපාදින්නක කියලා ගන්නේ කර්මජ කියන අර්ථයෙන් නෙවෙයි. මේ රූප කය කියන අර්ථයෙන්. රූප කය කියන අර්ථයෙන්. උපාදින්නක පටවිය ගැටෙනවා කියලානේ කියන්නේ. හරිනේ. උපාදින්නක පටවිය කියන්නේ කර්මජ කියන අර්ථය නෙවෙයි එතන ගන්නට ඕනේ. කර්මජ කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එතන සියලු රූප ටික තියෙනවා. ඍතුජේවත් තියෙනවා. ඒ ඝට්ටණය මේ කර්මජ රූප වල විතරක් ගැටෙනවා කියලා කියන්න සුදුසු මදි. එතන උපාදින්නක කියන වචනේ අර්ථකථන කරන්න පුළුවන් අපේ ක්‍රම දෙකකට ඒක. උපාදින්නක කියලානේ තියෙන්නේ. ඒක තමයි අර උපාදින්නක කියන වචනේ තමයි අර්ථකථනය කරලා දෙන්නේ. මම මේක හෙට කතා කරන්නේ. හෙට ඒක සම්පූර්ණයෙන් වාක් විඤ්ඤාතිනේ කතා කරන්නේ. ওই මාතෘකාව ගන්නවා මම. තේරුවන් සර් තේරුවන්. අම්බෙන්නේ මේ මට මේ චිත්තකේ වායු ධාතුව කියන එක නම් පැහැදිලිුනේ නෑ. ඒක වායු ධාතුව කොටස් වල කතා කරන එකක් නෑ. ඒ කොටස් වලට තියෙන එක නෙවෙයි සිත නිසා හටගන්න වායු ධාතුව. ඒක කොටස් වලට දැම්මොත් වැටෙන්නේ
මම දන්න තරමින් මට දැනට එකපාරට ඔලුවට ක්‍රමයෙන් තේරෙන්නේ අංගමංගානුසාරී වායෝ කියන එකට දාන්නේ අපි. වායෝ ධාතුවට එක විකලක් වෙනම් විඤ්ඤාත්‍ය විකලත්වයක් තමයි ඒ දෙකේ වෙනස කොහොමද තෝරගන්නේ? නෑ විඤ්ඤාත්‍ය යනු වායෝ ධාතුවට ඇතිවෙච්ච විකලත්වයේ වෙනස. විඤ්ඤාත්‍ය යනු වායෝ ධාතුවෙන් අන්‍ය විඤ්ඤාත්‍යයක් දක්වන්නට බෑ. විඤ්ඤාත්‍ය යනු වෙනම ධර්මයක් නෙවෙයි වෙනම රූපයක් නෙවෙයි. වායෝ ධාතුවේ වෙනසක්. ඒ නිසා ඒක පරමාර්ථ ධර්මයක් නෙවෙයි. නෑ චිත්ත කිරිය වායෝ ධාතුව සිතත් සමග හට ගන්නවා. හැබැයි මේ චිත්ත කිරිය වායෝ ධාතුව සිතට අනුකූලයිනේ. හිතන පැත්තටනේ ක්‍රියාත්මක වෙන්නේ නේද? ඉස්සරහට යන්න හේතුව ඉස්සරහටනේ තල්ලු වෙන්නේ. ඉතින් ඒ අනුකූලත්වය අපි කොහොමද විස්තර කරන්නේ? චිත්ත කිරිය වායෝ ධාතුව සිතට අනුව හැසිරෙනවා. හැසිරෙනවා කියන්නේ සිතට නතු වෙනවා. සිතට අනුව යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙනස තමයි විඤ්ඤාතිය. නෑ සිත හට ගන්නකොටම අලුතෙන් වායෝ ධාතුවක් හට ගන්නවා. අලුත් එකක්. චිත්තජ වායෝ ධාතුවක්. ඒ අලුතෙන් ඒකට ඍතුජ රූපයේ අවශ්‍යතාවය තියෙනවා. නමුත් ඒක අලුතෙන් හටගන්න. ඒ අලුතෙන් හටගන්න චිත්තජ වායෝ ධාතුව සිතට අනුකූල පැත්තට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට යම් වෙනසක් ඒ රූපේ දෙන. ඒ කියන්නේ අනුකූල වුණා කියන්නේ දැන් උදාහරණයකට ඕන පැත්තකට යන්න පුළුවන්. මට කියනවා මේ පැත්තට යන්න කියලා ඕඩර් කරොත් එහෙම මම මේ පැත්තට බර වෙනවනේ. ඒ හේතුව මොකද්ද? අරයාගේ ඕඩර් අනකිරීමනේ. ඒතර යන කිරීම නිසා මගේ යම් මානසික වෙනසක් වෙලා තියෙනවා. ඒ වගේ සිද්ධියක් මේ කියන්නේ. එතකොට වායෝ ධාතු ඕන පැත්තකට හමන්නට පුළුවන්. ඕන පැත්තකට තල්ලු කරන්නට පුළුවන්. නමුත් සිතෙන් අපේක්ෂිත දිශාවට විතරක් තල්ලු වෙන්නේ ඇයි කියලා අහුවොත් ඒ තල්ලු වෙන්නේ සිතෙන් අපේක්ෂිත දිශාවට. ඒ දිශාවට යොමු කරවපු අතිරේක බලයක් නේ. ඒක හරියට නිකන් මේක උපමාව කියනෝනේ සුක්කානම් වගේ නැවේ. උපමාව මට කියන්න අමතකුණා. ඒක ලියලා ඇති හෑන්ඩ් අවුට් එකේ. රේරුකාණ සංහසේ පරමත දීපණියේ දෙන උපමාව උන්වහන්සේ කරගන්නවා සුක්කානම්. ඒ කියන්නේ උදාහරණයකට යන්ත්‍රයක් නිසා නැත්නම් හුළඟ නිසා කියලා හිතන්න. හුළඟ හමනකොට නැව ගමන් කරනවා. ඒතකොට හුළඟ හමන දිහාවට යන්න. නමුත් අපිට පුළුවන් නේද නැවේ තියෙන සුක්කානම කරකවලා ඒක අදාළ පැත්තට හරවන්න. ඒ වගේ තමයි වායෝ ධාතුව ඕන දිහාවකට ගමන් කරන්නට පුළුවන් ඒක. නමුත් ඒක සිතෙන් අභිප්‍රේත දිශාවට හරවන්නේ හැරවෙනවනේ. ඒ සඳහා සිතෙන් ඇතිවෙච්ච යම් බලපෑමක්. ඒ බලපෑමයි මේ කතා කරන්නේ. ඒ බලපෑම නිසා තමයි වායෝ ධාතුව ඒ පැත්තට යන්නේ. ඒක සීමා කිරීමක්. මෙහෙමත් යන වායෝ ධාතුව සීමා කරලා තියෙනවා යා. මොකටද සීමා කරලා තියෙන්නේ? සිතෙන් අපේක්ෂිත දිශාවට. නැත්නම් ඕන දිහාවකට හමන්න තිබුණානේ. ඒ සීමා කිරීම උනේ මේ ඒ වෙනස තමයි මේ කතා කරන්නේ. චිත්ත කිරිය වායෝ ධාතුව තියෙන චිත්තජ කලාපයක. ඒකට කියන්නේ චිත්ත කිරිය කලාපය කියන්නේ කමක් නැහැ. චිත්ත කිරිය කලාප. ඒ චිත්ත කිරිය කලාපයේ තියෙන වායෝ ධාතුව දැන් චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියනවා. හරිනේ ඒක අලුතෙන් හටගන්න රූපයක්. ඒක තල්ලු වෙනකොට මේ පැත්තට ඉදිරි රූපත් මේ පැත්තට තල්ලු වෙනවා. පෙරවන් සන්නයි මෑණි. ඔව්. 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 ඒ පැත්තට දැන් මූව් වෙන්නේ. ඒ පැත්තට මූව් වෙනවා. හරි. ඒක එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නේද අන්තර්ග්‍රාමීය? පැහැදිලිවම. ඒ කියන්නේ ඒ චිත්තකිරිය වායෝ ධාතුවේ බලපෑම නිසා තමයි අර කට්ටිය ඒ පැත්තට යන්නේ. එතකොට ඒ චිත්තකිරිය වායෝ ධාතුව යාගේ කලාපෙන් එහාට අනිත් රූප වලට බලපෑමක් ඇති කරවලා තියෙනවා. ඒක අන්තර්ග්‍රාමීය පැහැදිලිවම. අර පොඩ්ඩක් ඒක දැනගන්න ඕනේ ડોක්ටර් තියෙනව නේද මේ අර යම් කිසි ක්‍රියාවක් කරන්න යනකොට ඊට අතිරේකව මිනිස්සු අතින් සිද්ධ වෙන ක්‍රියාවල් ලඩක් තියෙනව නේද පොඩ්ඩක් කෙටියෙන් අපිට කියවන ඒක අර මේ හිතෙන් කියන්නේ පාකින්සන්ස් වගේ ඒවා ට්‍රෙමෝල්ස් වලට අතර ඉන්ටර්මෙන්ට් බැරෙන්නේ අනිත් තියෙනවා අනිත් ඒවා ඍතුජ රූප සම්බන්ධ දේවල් නිසා චිත්තකේ නෙවෙයි අදාළ විදියට එක්ස්ප්ලেইন කරන්න අමාරුයි. ඒව නිකන් කාලේ තල්ලු කරා
පාකින්සන්ස් එකේ දෙන්නේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ඒ කියන්නේ සෛල අතර තියෙන කෙමිකල්ස් වල වෙනසක්. එතකොට ඒවා ඍතුගේ රූප සංස්කෘතිය වෙනස් ප්‍රමාණ නිසා ඇති වෙන යම් කිසි මේක හරි. ඒ වගේ එකක් නැතුව ඒක චිත්ත ක්‍රියා වායු වෙලා නැති වෙන දේවල් නෙමෙයි. හරි හරි. එතකොට ඒ කියන්නේ නවත්තන්න පුළුවන්. හරි හරි. හරි. බොහොම පිං තෙරුවන් සරණයි. වෙනස් කරන්නට යෙදුනා වූ කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල සම්භාරය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.